අපි පහුගිය දිනේ කතා බහ කළේ භෞම පද්ධතියේ එක සංරචකයක් පිළිබඳව අපි කතා බහ කළා 20දී. ඒකෙදී අවසානයේ අපි කතා කළේ භෞම පද්ධතියේ ශිලාගෝලය සම්බන්ධයෙන්. ශිලාගෝලය අපි කතා කළා කබල සහ ප්‍රාවරණය කියලා කොටස් දෙකකින් මේක නිර්මාණය වෙලා තියෙනවා කියලා. කවුරු හරි කෙනෙක් මට පොඩ්ඩක් මතක් කරන්න අවසානයේ අපි ලියලා තියෙන්නේ මොකක්ද කියන එක නෝට් එකේ. කවුරු හරි කෙනෙක් කතා කරන්න පුතේ. අශානි ඉන්නවනේ. අශානි මට පොඩ්ඩක් කියන්න අන්තිමට මොනවද ලියලා තියෙන්නේ? අර ආසන්තති දෙක නේද ලියලා තියෙන්නේ? ආසන්තති කලාප දෙක කියලා ලිව්වා අපි නේද? හරි හරි. හොඳයි. එහෙමනම් අපි මෙහෙම කරමු. අපි යමු ඊළඟ මාතෘකාවට. අපේ එක උපගෝලයක් ගැන කතාව සම්පූර්ණයෙන් ඉවරයි. මට මතක තිබුණේ නැහැ හරියටම ඉවර කළාද කියන එක. ඒක තහවුරු කරගන්න තමයි ඔබෙන් ඇහුවේ. අපි එවන යමු පුතේ ඊළඟ උපගෝලය ගැන කතා කරන්න වායු ගෝලය. වායු ගෝලය. ඇට්මොස්ෆියර්. ඇට්මොස්ෆියර්. හොඳයි. දැන් පොඩ්ඩක් දැන් අපි භෞම පද්ධතියේ සංරචක හතරක් ගැන මේ කතාව නේද? ශිලා ගෝලය, වායු ගෝලය, ජල ගෝලය, ජෛව ගෝලය. මේ උපගෝල ගැන හතර කතාවේ එක කොටසක් ගැන කතාව ඉවරයි. එතකොට අපිට පුළුවන්කම තියෙනවා දැන් මේ වායු ගෝලය ගැන කතා කරන්න. බලන්නකෝ අපි මේ පෘථුවිය සහ ඒවට පිහිටලා තියෙන වායු ගෝලයේ නිර්මාණ ක්‍රියාවලිය ගැන. නැත්තම් සමස්තයක් විදිහට ගත්තාම භෞම පද්ධතිය ගැනම නිර්මාණ ක්‍රියාවලිය පිළිවෙල කිව්වද? මතක ඇති ඔබට. නේද? පළමුව මේ දියරමේ ස්වභාවයෙන් ද්‍රව ස්වභාවයෙන් තිබුණු ග්‍රහ වස්තුවක් නිවිලා සීතල වෙලා තමයි මේ පවතින පෘථිවි ශිලා ගෝලය නිර්මාණය වුනේ. නේද? ශිලා ගෝලය නිර්මාණය වුනේ. ඊළඟට ලක්ෂාන්ගේ මයික්‍රොෆෝන් එක ඔන් වෙලා ලක්ෂාන් මම ඕෆ් කරනවා ඈ. හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට මයික්‍රොෆෝන් ඔන් කරන්න පුළුවන්. ඔන් කරලා කතා කරලා අහන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. නමුත් මම ටෙම්පරරි ඔක්කොම ඔෆ් කරලා තියෙන්නේ. හොඳයි. ඒ වගේම මම කියාගෙන ගියේ පෘථිවි ගෝලය නිර්මාණය වුණේ පළමු පෘථිවි ගෝලය නැත්නම් භෞම පද්ධතියේ මුලින්ම නිර්මාණය වුණේ ශිලා ගෝලය. නේද? මේක ද්‍රව ස්වභාවයෙන් තිබිලා ක්‍රමානුකූලව සීතල වෙලා ඝන පෘෂ්ඨයක් මතු පිට නිර්මාණය වුණා. එතකොට අපි කිව්වා මෙන්න මේ ශිලා ගෝලය කියලා හඳුනාගන්න කොටස නිර්මාණය වෙනකොට විවිධ වායු වර්ග විමෝචනය වෙලා තියෙනවා. විමෝචනය කියන්නේ පුතේ පිට වෙනවා. හරි මේ විදිහට විවිධ වායු වර්ග පිට වුණාට මොකද මේ පිට වෙච්ච වායු වර්ග ටික අභ්‍යවකාශයට ඇදලා යන්න දුන්නේ නැහැ. මේ මෙහි ඕනේ තරම් ඉඩ තියෙනවනේ නේද? යන්න දුන්නේ නැහැ. එයි මෙයාලක තියෙන බලය අපි යාට කියනවා මොකක් කියලාද? ගුරුත්වාකර්ෂණ බලය. ඒ කියන්නේ මේ ගුරුත්වයේ පැත්තට නැත්නම් මේ පෘථිවි තලයේ පැත්තට ඇද ගන්නා බලයක් තියෙනවා. ඒ කියන්නේ අපි යමක් උඩ විසිකලාම ඒක උඩ රැඳෙන්නේ නැහැ පොළොවට වැටෙනවනේ. නේද? ගුරුත්වාකර්ෂණ බලය. මෙන්න මේ ශිලා ගෝලී නිර්මාණය වෙනකොට පෘථිවි තලයේ ක්‍රමිකව සීතල වෙලා නිර්මාණය වීමේ ක්‍රියාවලියේදී විමෝචනය කරපු නිදහස් කරපු පිට කරපු වායු වර්ග ටික ගුරුත්ව බලයෙන් රඳවා ගැනීම නිසා පෘථිවිය වටා නිර්මාණය වෙච්ච නිර්ගන්ධ. ඒ කියන්නේ ගඳක් සුවඳක් නැහැ. නිර්ගන්ධ තුනී වායු ආවරණයට තුනී වායු පටලයට අපි කියනවා වායු ගෝලය කියලා. හරි තුනී වායු ගෝලයට වායු පටලයට අපි කියනවා වායු ගෝලය කියලා. එහෙනම් දැන් ඔයාලා මූලික හැඳින්වීම කතා බහ කරගත්තා. වායු ගෝලය කොහොමද හැදිලා තියෙන්නේ? පෘථිවි ශිලා ගෝලය ක්‍රමිකව සිසිල් වී නිර්මාණය වන විට විවිධ වායු වර්ග විමෝචනය වී තිබේ. නැත්නම් පිට වී තිබේ. මේවා පෘථිවියේ ගුරුත්ව බලය මගින් රඳවා ගැනීම එක්රැස් කර ගැනීම නිසා පෘථිවිය වටා නිර්මාණය වෙච්ච නිර්ගන්ධ විනිවිදව පේන. එහා මෙහා බැලුවම අපිට පේනවා නේද? නිර්ගන්ධ විනිවිදව පේන වායු ගෝලය වායු ආවරණයට අපි කියනවා මොකක් කියලාද? වායු ගෝලය. එහෙනම් අපිට පැහැදිලි වායු ගෝලය කියන්නේ මොකක්ද? අපි ලියමු හැඳින්වීම. වායු ගෝලය කියන්නේ මොකක්ද? මාතෘකාව ලියන්න වායු ගෝලය ඉංග්‍රීසියෙන් කියන ඇට්මොස්ෆියර්. හොඳයි. එහෙනම් අපි ලියමු පෘථිවි ශිලා ගෝලය ක්‍රමානුකූලව සිසිල් වීමේදී පෘථිවි ශිලා ගෝලය ක්‍රමානුකූලව සිසිල් වීමේදී
නිදහස් වූ වරහන් ඇතුලේ පිට වූ නිදහස් වූ වරහන් ඇතුලේ පිට වූ නැත්නම් ඇලයිරක් දාලා ආයෙ ලියන්න විමෝචනය වූ මේ අලුත් වචනේ නිදහස් වූ වරහණක් කරන්න එපුවා පිට වූ ඇලයිරක් විමෝචනය වූ අනේ සර් ඒ ටික චුට්ටක් ආයි කියන්නකෝ. පෘථිවි ශිලාගෝලය ක්‍රමිකව සිසිල් වීමේදී පෘථිවි ශිලාගෝලය ක්‍රමිකව සිසිල් වීමේදී නිදහස් වූ වරහණක් කරන්න එපුවා පිට වූ කියලා කියන්න පුළුවන් විමෝචනය වූ කියලා කියන්න පුළුවන්. ඒ නිසා පිට වූ ඇලයිරක් විමෝචනය වූ කියලා දාලා වරහනවා. පිට වූ විමෝචනය වූ විවිධ වායු වර්ග විවිධ වායු වර්ග විවිධ වායු වර්ග පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය මගින් පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය මගින් පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය මගින් රඳවා ගැනීම නිසා පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය මගින් රඳවා ගැනීම නිසා පෘථිවි ගෝලය වටා නිර්මාණය වූ රඳවා ගැනීම නිසා පෘථිවි ගෝලය වටා නිර්මාණය වූ රඳවා ගැනීම නිසා පෘථිවි ගෝලය වටා නිර්මාණය වූ නිර්ගන්ධ ඒ කියන්නේ ගඳක් සුවඳක් නැති නිර්ගන්ධ නිර්ගන්ධ තුනී වායු පටලය නිර්ගන්ධ විනිවිදව පෙනෙන එකක් ලියන්න එපා. නිර්ගන්ධ විනිවිදව පෙනෙන තුනී වායු පටලය තුනී වායු පටලය වායු ගෝලය නමින් හැඳින්වේ. වායු ගෝලය නමින් හැඳින්වේ. එහෙනම් පුතේ මේ අහගන්නකො දැන් විභාග ප්‍රශ්න පත්‍රයේ වාට පළවෙනි හම්බෙන වාර විභාගේ පේපර් එකේ සමහර විට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් වායු ගෝලය යන කුමක්ද කියලා. දැන් උත්තරේ ළඟ තියෙනවා. මොකද්ද කියන්නේ? ශිලා ගෝලය නිර්මාණය වෙනකොට නිදහස් වෙච්ච විවිධ වායු වර්ග පිට වෙච්ච විවිධ වායු වර්ග ගුරුත්වාකර්ෂණ බලයෙන් එක් රැස් කරලා තියා ගැනීම නිසා මේ පෘථිවි ගෝලය වටා වායු පටලයක් නිර්මාණය වෙලා තියෙනවා. අන්නේ විනිවිදව පේන ගඳක් සුවඳක් නැති මේ වායු ආවරණයට තමයි වායු ගෝලය කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ටැංකියක මාළු ජීවත් වෙනවනේ නේද? වීදුරු ටැංකිය වල මාළු දාලා හදනවා දැකලා තියෙනවනේ මාළු ටැංකිය දැකලා තියෙනවනේ. මේ මාළු ටැංකියේ මාළු ටික ඉන්නේ ජලයේ ගිලිලානේ. නේද? ජලයේ ගිලිලානේ. එතකොට මේ මාළු අපි අල්ලලා එළියට ගත්තොත් මොකද වෙන්නේ? එයාට බොහොම පොඩි කාලේ ඉන්න පුළුවන්කම දෙන්නේ. නේද? පොඩි කාලේ ඉන්න පුළුවන්කම දෙන්නේ එයා ජීවිතක්ෂණපත් වෙනවා. ඒ වගේ තමයි මේ පෘථිවි ගෝලයේ මත ජීවත් වන සියලුම ජීවීන් විශේෂයෙන්ම ශාක හැරෙනකොට අනිත් ජීවීන් කියලා කිව්වොත් නිවැරදි. හරි? මේගොල්ලෝ මේ ජීවත් වෙන්නේ අර ටැංකියක ජලයේ මාළු ගිල්ලා ජීවත් වෙනවා වගේ මේ වායු පටලය තුල ගිලිලා තමයි පෘථිවිය මත පිට ඉන්න සියලුම ජීවීන් ජීවත් වෙන්නේ. යම් කිසි කෙනෙක් අපි හිතමුකෝ මේ වායු ගෝලයේ එළියේ ඉඳලා අපි කවුරු හරි අල්ලලා එළියට ගන්නවා මාළුවෙක් ටැංකියෙන් එළියට ගන්නවා වගේ. මොකද වෙන්නේ? මේ වායු ගෝලයේ නිදහස් වෙච්ච ගමම්ම පිට වෙච්ච ගමම මේකෙන් ඉවත් වෙච්ච ගමම්ම එයාට ජීවත් වෙන්න බෑ. නේද? එයා ජීවිතක්ෂයටපත් වෙනවා. එහෙනම් ටැංකියක ජලයේ ගිලිලා මාළු ජීවත් වෙනවා වගේ මේ පෘථිවි ගෝලයේ මත ඒ වටා බැඳිලා තියෙන වායු ආවරණය තුල ගිලිලා තමයි මිනිසා ඇතුළු සියලුම ජීවීන් ජීවත් වෙන්නේ. දැන් ඔබට ඉගෙන පැහැදිලි ඇති. එතකොට ළමයි දැන් අපි හඳුනාගත්ත වායු ගෝලය නිර්වචනය කරන්න. නේද? පෘථිවිය වටා එකතු වෙලා තියෙන නිර්ගන්ධ වායු පටලය තමයි වායු ගෝලය කියන්නේ. එතකොට දරුවනේ මේකට කොච්චර සීමාවක් අයිතිද? ඕක ප්‍රශ්නයක්නේ. අපි යමක් ගැන කියනකොට අපි සීමාවක් ඇතුව කියන්නේ මෙන්න මෙච්චර දක්වා යනකම් තමයි මේක තියෙන්නේ. නේද? කියන්න වෙනවා. එහෙනම් මේ බලන්නකෝ මෙන්න මේ විදිහට මේ විහිදිලා යන ඉවතට විහිදිලා යන වායු ගෝලයට අයිති සීමාව කිලෝමීටර් වලින් ගත්තොත් 10000ක් විතර වෙනවා කියලා තමයි කියන්නේ.
කිලෝමීටර් 10000ක් විතර වෙනකන් සීමාව වායුගෝලයට අයිති. හරිද? හැබැයි මතක තියාගන්න වායු වර්ග විවිධ වූ වායු වර්ග වලින් මේ වායුගෝලය හැදිලා තියෙන්නේ ළමයි. නේද? විවිධ වූ වායු වර්ග වලින් තමයි මේක හැදෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා නයිට්‍රජන් තියෙනවා, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් මේ වගේ විවිධ වායු වර්ග තියෙනවා. එතකොට මෙන්න මේ වායු වර්ග ව්‍යාප්තික සීමාව ගත්තාම කිලෝමීටර් 10000ක් යන්නේ නැහැ. කිලෝමීටර් 120ක් විතර උඩරිම වෙනකන් තමයි තියෙන්නේ. ඔන්න කාරණා දෙකක් කිව්වා. සංකීර්ණ වෙයි ඔබ හරියට අහගෙන හිටියේ නැත්නම් පෘථිවියේ මත ඉඳලා වායු ව්‍යාප්ත වන උපරිම සීමාව කිලෝමීටර් 120ක් විතර තමයි තියෙන්නේ. හැබැයි වායුගෝලය කියලා අපි හඳුනා ගන්නා මේ භෞම පද්ධතියේ උපගෝලය ව්‍යාප්තික සීමාව කිලෝමීටර් 10000ක් විතර යනකම් තියෙනවා කියලා තමයි කියන්නේ. හරි? එහෙමයි කියන්නේ. මෙන්න වැඩේ තවත් පොඩ්ඩක් සංකීර්ණ කරන්න හදන්න. දැන් වායු ව්‍යාප්තික සීමාව තමයි කිලෝමීටර් 120ක් විතර වෙනකම් තියෙන්නේ. හැබැයි අපි දන්නවා දැන් හවස වෙනකොට ගොරවනවා, විදුලි කොටනවා නේද? ඊළඟට වර්ෂාපතනය ඇති වෙනවා. ඊළඟට ආපහු පැයක් දෙකක් වැහලා හොඳට පායනවා නේද? දැන් ඔන්න දීප්තිමත් සූර්යාලෝකයේ වැටලා තියෙනවා. දැන් වාෂ්පීකරණයේ වේගයෙන් සිද්ධ වෙනවා. නේද? උත්සේදනයේ සිද්ධ වෙනවා. ඔය ක්‍රියාවලිය ටික ඔක්කොම මේක අස්සේ නෙවෙන්නේ. නේද? මේක අස්සේ වෙන්නේ. මේක අස්සේ කොහෙද? මෙන්න මේ පොළවට ආසන්නම සීමාවේ. මෙන්න මේ පොළවට ආසන්නම සීමාවේ තමයි ඔය ටික ඔක්කොම සිද්ධ වෙන්නේ. අපි ඔය ක්‍රියාවලිය ටිකට මොනවද පුතේ? वर्षापतनයට උත්සේදනයට ඊළඟට වාෂ්පීකරණයට සූර්ය තාපයේ පතනය වීමට ඊළඟට ඔය කියපු අර ඔක්කොම ක්‍රියාවලිය ටිකට පොදුවේ ගත්තාම අපි කියනවා කාලගුණික සංසිද්ධි. මේ ඔක්කොම කාලගුණික සංසිද්ධි හටගන්නේ කොහෙද එතකොට? මේ වායුගෝලයේ පහළම ලෙවල් එකේ. පොළොවට ආසන්නම කොටසේ. හරි? සියලුම කාලගුණික සංසිද්ධි. කාලගුණික සංසිද්ධි. එහෙනම් මෙන්න බලන්නකෝ තව වැඩක් මේ කියන්න හදන්නේ. දැන් අපි කිව්වා වායුගෝලයට අයිති සම්පූර්ණ සීමාව කිලෝමීටර් 10000ක් විතර වෙනකන් ඈතට යනවා. පොළොව තලයේ ඉඳලා බැලුවා. හරි? හැබැයි වායු ව්‍යාප්තික සීමාව විදිහට අපි සලකන්නේ කිලෝමීටර් 120ක් විතර වෙනකන් සීමාව. හරි? දැන් කියනවා අර වර්ෂාපතනය ඇතුළු වර්ෂාපතනය ඇතිවීම, උත්සේදනය, ඊළඟට වාෂ්පීකරණය, ඊළඟට සූර්ය විකිරණයේ පතනය වීම ඒ හරහා ඇතිවන උෂ්ණත්වය මේ වගේ කාලගුණික සංසිද්ධි ඝනීභවනයේ මේ වගේ කාලගුණික සංසිද්ධි සියල්ලම හටගන්නේ මෙන්න මේ පහළ වායුගෝලීය සීමාව තුල කිලෝමීටර් 8යි කිලෝමීටර් 16යි අතර උසක් වෙනකන් සීමාව තුල විතරයි. පොළොව තලයේ ඉඳලා කිලෝමීටර් 8ක් කිලෝමීටර් 16ක් විතර උසට යනකම් විතරයිලු වලාකුළු නිර්මාණය වීම, ඝනීභවනයේ සිද්ධ වීම, වාෂ්පීකරණය, උත්සේදනය, ඊළඟට වර්ෂණය, හිමපතනය, තුහිනපතනය, ඊළඟට මල් තුහින ඇතිවීම නේද? උදේට සිද්ධ වෙන පිනිබෑම මේ ඔක්කොම ක්‍රියාවලිය ටික සිද්ධ වෙනවා කියන්නේ මෙන්න මෙච්චර උස සීමාවක විතරයි. අතනින් එහාට ඒවා සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් ඔන්න බලන්න අපි දැන් පළවෙනි අවස්ථාවේදී පැහැදිලි කරගත්ත වායුගෝලය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි නිශ්චිත සීමාවක් කිව්වා කිලෝමීටර් 10000ක් විතර ඈතට යනකම් වායුගෝලයට අයිති. හැබැයි වායු ව්‍යාප්ත වෙලා තියෙන්නේ පුතේ කිලෝමීටර් 120ක් විතර වෙනකම් විතරයි. හරි? කිලෝමීටර් 120ක් විතර වෙනකම් විතරයි. ඊට පස්සේ අපි කියනවා මේක මේ පහළ වායුගෝලයේ සිදුවෙන වර්ෂාපතනය ඇතුළු සියලුම කාලගුණික සංසිද්ධීන් ක්‍රියාත්මක වෙන්නේ පොළොව තලයේ ඉඳලා බලනකොට කිලෝමීටර් 8ක් 16ක් විතර වෙනකම් විතරයි. එයි මේ අගයන් දෙකක්. 8ක් කියලා කියන්නේ තිබුණා. ඒ නැත්නම් කෙලින්ම 16ක් කියලා කියන්නේ තිබුණා. ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? ඔබ දන්නවා පෘථුවිය මත මෙහිම හරහට රේඛාවක් යනවා අපි යාට කියනවා හරි මැද්දෙන් ඉඳලා මේ තිරස් රේඛාවට කියන්නේ සමකය. නේද? සමකය ළඟදී මේ කියන සංසිද්ධි මොනවද? මේ කාලගුණික සංසිද්ධි සිද්ධ වෙන සීමාව ටිකක් උසයි. ඒ කියන්නේ පුතේ කිලෝමීටර් 16ක් විතර උසකට විහිදිලා යනකම් ওই වැඩ ටික ඔක්කොම වෙනවා. මොනවද ওই වැඩ ටික? අර වර්ෂාපතනය ඇතිවීම, බලාකුළු නිර්මාණය වීම, වාෂ්පීකරණය, උත්සේදනය, ඝනීභවනය, හිමපතනය, තුහිනපතනය, මල් තුහිනපතනය ඔය ඔක්කොම ටික සිද්ධ වෙනවා කිලෝමීටර් 16ක් විතර උසට යනකම්. ඒ ඔක්කොම සංසිද්ධි බලා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පෘථිවි තලයේ මෙන්න මේ කෙළවර අපි කියන්නේ උතුරු ද්‍රවය. මෙතෙන්ට කියනවා අපි දකුණු ද්‍රවය. නේද? මෙන්න මේ ද්‍රව කලාපවලදී ඔය කියන සංසිද්ධි ක්‍රියාත්මක වෙන්නේ කිලෝමීටර් 8ක් විතර වෙනකම් විතරයි. කිලෝමීටර් 8ක් විතර උසක් සීමාවක් යනකම් විතරයි ඔය කියන හැම සංසිද්ධියක්ම ක්‍රියාවලියක්ම දකින්න ලැබෙනවා කියන්නේ. අන්න ඒ නිසා තමයි මේ සීමාවක් ඇතුලේ අපි කියන්නේ මේ සංසිද්ධි සිද්ධ වෙන්නේ කිලෝමීටර් 8යි
16 අතර සීමාවේ කියලා. හොඳයි. එහෙනම් අපි පොඩ්ඩක් ඊළඟ ඡේදෙට යමු. ලියන්න මෙහෙම. පෘථිවි තලයේ සිට කිලෝමීටර් 10000ක් දක්වා උසකට. පෘථිවි තලයේ සිට කිලෝමීටර් 10000ක් දක්වා උසකට විහිදී යන කලාපය. වායුගෝලයට අයත් සීමාව බව පිළිගැනේ. නමුත් වායුගෝලය නිර්මාණය වී ඇති විවිධ වායු වර්ග ව්‍යාප්ත වන උපරිම උස මට්ටම කිලෝමීටර් 120ක් පමණ වෙතයි. ගණනය කොට තිබේ. කිලෝමීටර් 120ක් පමණ වෙතයි ගණනය කොට තිබේ. එසේම වාෂ්පීකරණය. මෙන්න මේ ටික පුතේ වෙන වර්ණකින් ලියන්නකො. වාෂ්පීකරණය. උත්ස්වේදනය. ඝනීභවනය වලාකුළු නිර්මාණය වර්ෂණය. මේ වචනේ හරියට ලියන්න. වර්ෂා ප්‍රථමේ එහෙම නෙමෙයි. වර්ෂණය. ඇතුළු කාලගුණික සංසිද්ධීන් සියල්ලම භූතල මට්ටමේ සිට නැත්නම් පොළොතල මට්ටමේ සිට කිලෝමීටර් 8ක් 16ක් අතර සීමාව තුල හටගන්නා බවද කිලෝමීටර් 8ක් 16ක් අතර සීමාව තුල හටගන්නා බවද
හටගන්නා බවද හඳුනාගෙන තිබේ. සමකය ආසන්න කලාපයේදී සමකය ආසන්න කලාපයේදී සමකය ආසන්න කලාපයේදී කිලෝමීටර් 16ක් පමණ සීමාවක් තුල කිලෝමීටර් 16ක් පමණ සීමාව තුල සහ ද්‍රවය ආසන්නයේදී ද්‍රවය ආසන්නයේදී කිලෝමීටර් 8ක් පමණ උස සීමාවක් තුලත් කිලෝමීටර් 8ක් පමණ සීමාව තුලත් ඉහත සංසිද්ධීන් සිදුවේ. කිලෝමීටර් 8ක පමණ සීමාව තුල ඉහත සංසිද්ධීන් සිදුවේ. ඉහත සංසිද්ධීන් සිදුවේ. මොනවද ඉහත සංසිද්ධීන්? අර වෙන වර්ණකින් අපි ලිව්වේ උත්සේදනය, වාෂ්පීකරණය, වර්ෂණය, වලාකුළු නිර්මාණය, ඝනීභවනය වගේ දේවල්. හරි? හොඳයි. දැන් ළමයි ඔයගලන්ට ලියනකොට මෙන්න මේ වචනේ ප්‍රශ්නයක් වෙන්න ඇති සමහර අයට. නේද? මම කිව්වා විශේෂ කළම් වර්ෂාපතන එහෙම නෙමෙයි කියලා. නේද? හොඳට මතක තියාගන්න කොහේ හරි තැනක අතිරේක කරුණු ලියන තැනක් ඔබේ තියෙනවා නම් දැන් භූගෝල විද්‍යාව කරන ළමයි ළඟ එහෙම එකක් තියෙනවා. හොඳේ? පොඩි නෝට්බුක් එකක් ළඟ තියාගන්න. අර පාඩමට අමතරව අතිරේක කරුණු කතා කරන්න වෙන අවස්ථා තියෙනවනේ. ඒ තැන්වලදී විශේෂ කරුණු කියනකොට ඒක ඔබ ලියා ගන්න ඕන. මම හැම වෙලේම මතක් කරලා කියන්න ඕනේ මේ අහවල් කරන අන්න පොතේ අර පොතේ ලියා ගන්න කියලා කියන්න ඕනේ. හරි? අතිරේක කරුණු පොදුවේ ලියන්න පොඩි නෝට්බුක් එකක් ළඟ තියාගන්න. හරිද? එතකොට මේ එහෙම ලියන්න පුළුවන් කාරණයක්. වර්ෂණය කියන්නේ මොකද්ද? වර්ෂාපතනය නෙමෙයි. දැන් අපි නම් දන්නවා වර්ෂාපතනය කියන්නේ මොකද්ද? මේ අපි ජීවත් වෙන කලාපයට දැන් අද අවසර කොට සන්ධ්‍යා කාලය වෙනකොට අකුණු ගිගුරුම් සහිතව ජල බිඳු විදියට පතනය වෙනවා. වර්ෂාපතනය කියන්නේ අපි ඒකට. නේද? ඒතර වර්ෂණය කියන්නේ මොකක්ද? පොළොවට ජලය ලැබෙන ක්‍රම වර්ෂාපතනයම නෙමෙයි. ජලය බිඳු විදියට වැටෙන එක ක්‍රමයක්. නේද? උදේ පාන්දර ටැකිලා බලනකොට පිනිබාඩ නේද? මීදුම් තියෙනවා. ඒ තව ක්‍රම දෙකක්. නේද? තව ක්‍රම දෙකක්. ජලය ලැබෙන ක්‍රම දෙකක්. ඒ වගේම තමයි සමහර ප්‍රදේශ වලට ගියාම අපිට පේනවා හිම වැටෙනවා. තවත් සමහර වල ප්‍රදේශ වලට ගියාම අපිට පේනවා මේ අයිස් කැට වැටෙනවා. අයිස් පතුරු වැටෙනවා. ඊළඟට තුහිනේ පතනය වෙනවා. ඊළඟට මල් තුහින වැටෙනවා. නේද? මෙන්න මේ විදිහට විවිධ ක්‍රම වලට ලෝකයේ තැන් තැන් වලින් ජලය ලැබෙනවා පොළොවට. මේ වායු ගෝලය තුල ඉඳලා. නේද? වායු ගෝලය තුල ඉඳලා පොළොවට ජලය විවිධ ක්‍රම වලට ලැබෙනවා. ඒ අතරින් අපිට පේනවා ලෝකයේ වැඩිම ප්‍රදේශයකට ජලය ලැබෙන ක්‍රමය තමයි වැස්ස. අපි වැස්ස කියලා කියන්නේ වර්ෂාපතනයනේ. එහෙනම් මතක තියාගන්න වර්ෂණය කියලා කියන්නේ මොකද්ද? පොළොවට ජලය ලැබෙන සියලුම ක්‍රමවේද වලට පොදුවේ කියනවා අපි මොනවා කියලාද? වර්ෂණය කියලා. නේද? වර්ෂණය කියලා. දැන් ඔතන ඉන්න පුළුවන් මේ කණ්ඩායමේ ඉන්න පුළුවන් විවිධ නම් වලින් හඳුන්වන අය. නේද? විවිධ නම් වලින් හඳුන්වන මිනිස්සු ඉන්නවනේ. ඒතර ඔය ටික ඔක්කොම එකට ගත්තාම අපි පොදු කුලකයක දානවා මොකක් කියලාද? මිනිස්සු. නැත්තම් උසස් පෙළ හදාන ශිෂ්‍ය ප්‍රජාව. ඒ වගේ තමයි වැස්ස ඇතුළුව ජලය ලැබෙන සියලුම ක්‍රම වලට කියන පොදු වචනේ තමයි වර්ෂණය. දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති. දැන් නෝට් එක ලියන පොතේ ඔබ තමයි ලියාගන්නේ. හරි මම කියන්නේ නැහැ. වර්ෂණය කියලා ලිව්වා කෙටිරක් ඉස්සරහින් දැම්ම මොකද්ද? පොළොවට ජලය පතිත වන සියලුම ක්‍රම වර්ෂණය නමින් හැඳින්වේ. අන්නෙම කෙටියෙන් සඳහන් කරගන්න ඕනේ. හරි? හොඳයි. එහෙනම් වායු ගෝලය ගැන කියාගෙන ගියේ දැන් අපි කාරණා කීපයක් කිව්වා. දැන් මතක තියාගන්න පුතේ අපි ශිලා ගෝලය ගැන කතා කරනකොට එතෙන්දී වැදගත් උනේ භූගර්භ විද්‍යාව. පොළොවේ ඇතුලේ ක්‍රියාකාරීත්වය ගැන පොළොව ඇතුලේ සැකස්ම ගැන පොළොව ඇතුලේ කොහොමද කියන එක ගැන අධ්‍යයනය කරන්නේ ඒගොල්ලෝ. නේද? එතකොට මේ වායු ගෝලය පිළිබඳව අධ්‍යයනය කරන අය අර භූ අභ්‍යන්තරය පිළිබඳව අධ්‍යයනය කරපු භූගර්භ විද්‍යාඥයෝ පෘථිවි අභ්‍යන්තරයේ කොටස් කරලා දැක්වුවා අපි දැක්කනේ. කබොල කියලා බෙදුවා, ප්‍රාවරණය කියලා බෙදුවා, හරය කියලා බෙදුවා. ආපහු ඒවා කැලේ දෙකට බෙදුවා. නේද? කබොල මහද්වීපික කබොල සාගර කබොල. ප්‍රාවරණය ඉහළ ප්‍රාවරණය පහළ ප්‍රාවරණය. හරය බාහිර හරය අභ්‍යන්තර. කොහොම බෙදුවනේ? නේද? ස්තර වලට බෙදුවා.
ඒ වගේම මේ වායුගෝලය පිළිබඳව අධ්‍යයනය කරන අය වායුගෝලයේ තියෙන විශේෂ ලක්ෂණ සලකලා මම මේ ලක්ෂණ ටික කියන්නම්. හරි විශේෂ ලක්ෂණ සලකලා ඒ වායු හැසිරීම දිහා බලලා වායුගෝලයක් ස්තර කීපයකට බෙදලා තියෙනවා. හරි වායුගෝලයක් ස්තර කීපයකට බෙදලා තියෙනවා. දැන් කොච්චර දක්වා සීමාවද? මෙන්න මේ කිලෝමීටර් 10,000ක් වෙනකන් සීමාවද? නැහැ. ඒ 10,000ක් වෙනකන් නෙමෙයි. මේක නෙමෙයි බෙදලා තියෙන්නේ. මෙන්න මේ වායු ව්‍යාප්තයයි සලකන කිලෝමීටර් 120ක් විතර උ දක්වා සීමාව තමයි ස්තර 4කට බෙදලා තියෙන්නේ. හරි ස්තර කීප 4කට බෙදලා දක්වලා තියෙනවා. අපි මෙන්න මේ ස්තර ටික බෙදන්නේ කොහොමද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. බෙදන්න නම් අපි කිව්වා නිකම් බෑ. නේද? කිසියම් බෙදීමක් කරනවා නම් මොකක් හරි හේතු සාධකයක් සාධාරණ දෙයක් තියෙනවා. එහෙනම් වායුගෝලීය පිළිබඳ මේ ස්තර වලට බෙදීමේදී පාවිච්චි කරපු සාධක ටික මොනවද? එකක් තමයි ළමයි උස මට්ටම. පොළොව තලයේ ඉඳලා ඉහළට යන්න තියෙන උස මට්ටම බැලුවා. ඔන්න එකක්. බෙදන්න බලපු එක සාධකයක්. දෙවෙනි එක තමයි අපිට පේනවා මේ වායුගෝලීය මේ පතුලේ ඉඳලා. ඒ කියන්නේ පොළොව තලයේ මත නෙමෙයි පතුල කියන්නේ. නේද? පොළොව තලයේ මත ඉඳලා සිරස් ඉහළට යනකොට අපිට වායුගෝලය තුල උෂ්ණත්වයේ යම් යම් වෙනස්කම් පෙන්වනවා. හරි වායුගෝලයේ උෂ්ණත්වක වෙනස්කම් පෙන්වනවා. මෙන්න මේ උෂ්ණත්වයේ හැසිරීමත් සැලකිලිට ගන්න. ඔන්න එහෙනම් බෙදන්න පාවිච්චි කරපු සාධක දෙකක් හම්බ වුණා. එකක් තමයි පොළොව තලයේ මත ඉඳලා ඉහළට යනකොට සිදුවන උස නේද? වෙනස් වෙන උස ගත්තා. දෙවෙනි කාරණේ කිව්වා පොළොව තලයේ මත ඉඳලා ඉහළට යනකොට උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම සැලකිලිට ගන්න. ඒ වගේම තමයි දරුවනේ සංයුතිය. අපි කියවනේ වායුගෝලය හැදලා තියෙන එක වායුවකින් නෙමෙයි නේද? විවිධ වායු වර්ග වල ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් ඔය වගේ විවිධ වායු වර්ග තියෙනවා. අපි ඒවත් දැන් කතා කරනවා. හරි? මෙන්න මේ වායු වර්ග වල සංයුතිය කොයි ආකාරයෙන් සිද්ධ වෙලා තියෙනවද? ඔන්න තුන්වෙනි සාධකය. එහෙනම් මොකද්ද මේ සාධක තුන දැනට කතා කරමු. උස බැලුවා, ඊළඟට බිම ඉඳලා ඉහළට යනකොට උෂ්ණත්වයට මොකක් වෙනවද කියලා බැලුවා. ඊළඟට බිම ඉඳලා ඉහළට යනකොට එක එක ස්තරවල තියෙන වායු වර්ග වල කොච්චර ප්‍රමාණ අන්තර්ගත වෙලා තියෙනවද සංයුතිය දිහා බැලුවා. හතරවෙනි කාරණේ තමයි පොළොව තලයේ මත ඉඳලා ඉහළට යන්න වායු පීඩනයට මොනවා වෙනවද? වායු පීඩනයට මොනවා වෙනවද? මෙන්න මේ කියන හතර තමයි වායුගෝලයේ බෙදලා තියෙන කොටස්. එහෙම නැත්නම් ස්තර හතරකට. දැන් ඔයාලට කතාව පැහැදිලි ඇති. අපි එතෙන්ට එමු. අලුත් ඡේදයක මෙහෙම පටන් ගන්න. වායුගෝලයේ පිළිබඳව අධ්‍යයනයන් සිදු කළ විද්‍යාඥයින් වායුගෝලය පිළිබඳව අධ්‍යයනයන් සිදු කළ විද්‍යාඥයින් ඔන්න අර ලියාගෙන යන කල එක මාරු කළ වෙන කල එකක් අතර ගන්න වෙන පාටක් ගන්න අතර විද්‍යාඥයින් භූතලයේ සිට ඇති උස කමාදාන්න භූතලයේ සිට ඉහළට යත්ම උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම. භූතලයේ සිට ඉහළට යත්ම උෂ්ණත්වයේ සිදුවන වෙනස් වීම. කමා වායු සංයුතිය ඊළඟට භූතලයේ සිට ඉහළට යත්ම වායුගෝලයේ සිදුවන පීඩන වෙනස්කම්. භූතලයේ සිට ඉහළට යත්ම වායු පීඩනයේ සිදුවන වෙනස් වීම. සැලකිල්ලටගෙන පෘථිවි වායුගෝලය
ස්තර හතරකට බෙදා දක්වා තිබේ. ස්තර හතරකට බෙදා දක්වා තිබේ. හරි. අපි ලියමු ස්තර හතර පහකට 1 2 3 4 දාමු. 1 පරිවර්තී ගෝලය. මෙයාට ඉංග්‍රීසියෙන් කියනවා troposphere. 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 පරිවර්තී ගෝලය. හොඳයි. ඊළඟට දෙවෙනි ස්තරය පිළිවෙලින් මේ කියන්නේ දෙවෙනි ස්තරයට කියනවා අපරිවර්තී ගෝලය. අපරිවර්තී ගෝලය. එයාට කියනවා පුතේ ස්ට්‍රැටෝස්ෆියර් කියලා. stratosphere. අපරිවර්තී ගෝලය. ඊළඟට තුන්වෙනි ස්තරයේ මේගොල්ලෝ කියන්නේ වායු ගෝලයේ තුන්වෙනි ස්තරයට කියනවා මෙසෝ ගෝලය. එයාට කියන්නේ mesosphere. හතරවෙනි ස්තරයේ මේගොල්ලෝ කියනවා තාප ගෝලය. මේක පහලින් කියන්න ඉඳලා නැති නිසා මම ඉස්සරහට ලියනවා. එයාට කියන්නේ thermosphere. ලියාගන්න විස්තර හතර. හොඳයි. දැන් අපි අවස්ථා හතර ලිව්වා. දැන් මාතෘකාවට ගමු පළවෙනි එක්කෙනා. පරිවර්තී ගෝලය. ඔය ගමම්ම ඇලෙගක් දාලා මේ වචනේ ලියන්න. පහළ වායු ගෝලය කියලා මෙයාට කියනවා. පහළ වායු ගෝලය. පරිවර්තී ගෝලය ඇලෙගක් පහළ වායු ගෝලය කියලා කියනවා. ඒ නිසා සමහර විට ඔබ අතිරේක පොත්පත් කියවනකොට මේ වචනේ හම්බ වෙයි. මේක හම්බ වෙයි. එතකොට මේ වචනෙන් කියන්නේ පරිවර්තී ගෝලය කියලා දැන් මේ අපි හඳුනා ගන්න හදන කොටස බව මතක තියාගන්න. හරි. එහෙනම් මේ බලන්න දැන් අපි ස්තර ටික හඳුන්ලා දුන්නේ පිළිවෙලනේ පුතේ. 1 2 3 4 කියලා පිළිවෙලට තමයි හඳුන්ලා දුන්නේ. කොහොමද පිළිවෙල? මේක තියෙන්නේ මේමයි. මේ පෘථිවිය නම් මෙන්න වායු ස්තර ටික ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය මෙහෙමනම් කොහොම ටික තියෙන්නේ මෙහෙමනම් මෙන්න මේ 15ම තියෙන එක්කෙනා තමයි මේ අංක 1ට දැම්මේ. ඊළඟට ඉන්න එක්කෙනා තමයි අපි අංක 2ට දැම්මේ අපරිවර්තී ගෝලය. ඊළඟට අංක 3ෙන් දැම්මේ මෙසෝ ගෝලය, අංක 4ෙන් දැම්මේ තාප ගෝලය. මේක තමයි අඩු පිළිවෙල. දැන් මේක අඳින්න එපා හොඳේ. පස්සේ අඳින්න වෙලාවක් දෙන්න. හරි. දැන් අපි කතා කරන්න හදන්නේ එතකොට මෙන්න මේ පොළොව තලයට ආසන්නම වායු කලාපය ගැනයි කතා කරන්නේ. පරිවර්තී ගෝලය. එහෙම කිව්වට බෑ. නේද? සරල හඳුන්වා දීමකට ඒක ප්‍රමාණවත්. පෘථිවි තලයට ආසන්නම වායු කලාපය පරිවර්තී ගෝලය. එහෙම නැත්නම් පහළ වායු ගෝලය. ඒක ප්‍රමාණවත්. හැබැයි එහෙම බෑ. හරියට නිශ්චිත සීමාව කියන්න ඕනේ. හරියටම නිශ්චිත සීමාව කියන්න ඕනේ. එතකොට අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ තියෙන්නේ පෘථිවි ගෝලය. මේ තියෙන්නේ සමකය. අක්ෂාංශක බිඳුව. ඊළඟට මේ තියෙන්නේ උතුරු ද්‍රවය.
ඊළඟට මේ තියෙන්නේ දකුණු ද්‍රවය. එතකොට මෙන්න මේවා සම්බන්ධ කරගෙන මේ පහළ වායු ගෝලයේ ව්‍යාප්තික සීමාව දැන් නිශ්චිතව කියා ගන්න වෙනවා. මතක තියාගන්න මේ පහළ වායු ගෝලය කියලා හඳුනා ගන්න කොටස සමකය ළඟදී කිලෝමීටර් 16ක් විතර වෙනකම් ඝනකමයි. සමකය ළඟදී කිලෝමීටර් 16ක් විතර වෙනකම් ඝනකමයි. ඊළඟට ද්‍රව කලාප වලට ගිහිල්ලා බලනකොට මෙයා ව්‍යාප්තලා යන්නේ කිලෝමීටර් 8ක් විතර උසකට පමණයි. හරි මේ දෙපැත්තේදී කිලෝමීටර් 8යි. සමකය ළඟදී 16. එහෙනම් මේ බලන්න මේ පරිවර්තී ගෝලයේ කියන වායු කලාපයේ ව්‍යාප්තික සීමාව ඔන්නෝම හැඩයක් තියෙනවා. මේන්න මේ හැඩයක් තියෙනවා. දැන් ඔබට ඒක පැහැදිලි. දැන් අපිට නිශ්චිතව කියන්න පුළුවන් ද මෙන්න මෙච්චර ඝනකමයි කියලා? පරිවර්තී ගෝලයේ මෙච්චර නිශ්චිත ඝනකමක් තියෙනවා කියලා කියන්න බෑ. ඇයි? සමකය ළඟදී ගොඩක් ඝනකමයි. ද්‍රව ළඟදී ඝනකම අඩුයි. ඒ නිසා මොකද කරලා තියෙන්නේ? වායු ගෝලය පිළිබඳව අධ්‍යයනය කරපු අය මේ දෙකේම මේ උස වෙනස්කම් සලකලා සාමාන්‍ය ඝනකමක් ගණනය කරලා දෙනවා. දැන් මේක මෙහෙම කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ඝනකම කියන්නේ සාමාන්‍ය ලකුණ ඔබ දන්නවනේ. නේද? 10 11 පන්ති එනකන් ඔබට report card එකක් හම්බ වෙනවා වාරයක් අවසානයේ පවත්වන වාර විභාග වල ප්‍රතිඵල දාලා. ඔබේ ප්‍රතිඵලය දාලා. නේද? ඔබ කොහොමද ලකුණු ගන්නේ? බුද්ධ ආගමට ලකුණු 90යි. නේද? සිංහල වලට ලකුණු 88යි. ගණිතයට ලකුණු 65යි. නේද? ඊළඟට තව විෂයන් තියෙනවා සෞන්දර්ය වලට 90යි. නේද? ඉංග්‍රීසි වලට 2යි. කොහොමද යන්නේ නේද? ඇත්ත කතාව ඔකනේ. හරි. එතකොට එකම විෂයට එක විෂයන්ට එක ලකුණු අරන් තියෙනවා. නේද? විෂයන් ටිකේ එක ලකුණු ටික එකතු කරලා විෂයන් 9යි. ඒ ලකුණු ටික එකතු කරලා 9න් බෙදලා තියෙනව නේද අගයක්? අර ඔබගේ සාමාන්‍ය. නේද? ඔබගේ සාමාන්‍ය කියලා අගයක් දාලා තියෙනවා. එතන අන්න අර ටික ඔක්කොම එකතු කරලා 9න් බෙදලා අගේ තියෙනවා. මේක ඔබට තේරෙනවා. මම මේක දීර්ඝව කතා කරන්න ඕන එකක් නෙමෙයි. අන්න ඒ වගේ මේ එක අක්ෂාංශ කලාපවලදී මේ පරිවර්තී ගෝලයේ කොච්චර උස වෙනවද කියලා බලලා තියෙනවා. බලලා ඒ උස මට්ටම් ඔක්කොම සලකලා තමයි සාමාන්‍ය ඝනකමක් හොයාගෙන තියෙන්නේ. මේ පරිවර්තී ගෝලය කියලා හඳුනා ගන්නා සීමාව. පරිවර්තී ගෝලය කියලා හඳුනා ගන්නා සීමාව. මම ඒක රතු පාටින් අඳින්නම්. එතකොට ඔබට වඩා හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි. පරිවර්තී ගෝලය කියලා හඳුනා ගන්නා වූ සීමාව කිලෝමීටර් 10ක් දක්වා උසකට යනවා කියලා තමයි දාගන්නේ. කිලෝමීටර් 10ක්. ඕනෝ. හරි කිලෝමීටර් 10ක් දක්වා උසකට විහිදලා යන වායු කලාපය පරිවර්තී ගෝලය කියලා තමයි නිර්වචනය කරන්නේ. නමුත් ඔබ දැනගෙන ඉන්න ඕනේ මේ කතාව. මොකද්ද? සමකයේදී මේ පහළ වායු ගෝලය කිලෝමීටර් 16ක් දක්වා උසකට විහිදලා යනවා. ද්‍රවය ළඟදී කිලෝමීටර් 8යි ඝනකම. ඒ කියන්නේ වෙනසක් තියෙනවා. ඒ නිසා සාමාන්‍ය ඝනකමක් ගණනය කරලා තියෙනවා කිලෝමීටර් 10ක උසක් දක්වා ව්‍යාප්ත වෙලා යන වායු කලාපය පරිවර්තී ගෝලයේ හෙවත් පහළ වායු ගෝලය. එහෙනම් අපි ඉස්සෙල්ලා මෙයා හරියටම විස්තර කරගෙන ඉමු. ලියන්න මෙහෙම. වායුගෝලීය ස්තරායනයේ ඒ කියන්නේ තට්ටුතල කීපේ කියන එක ඈ. වායුගෝලීය ස්තරායනයේ භූතලයට ආසන්නම වායුගෝලීය ස්තරායනයේ භූතලයට ආසන්නම වායු ස්තරය පරිවර්තී ගෝලයේ හෙවත් පහළ වායු ගෝලයෙන් නමින් පරිවර්තී ගෝලයේ හෙවත් පහළ වායු ගෝලයෙන් නමින් හැඳින්වේ. පරිවර්තී ගෝලයේ හෙවත් පහළ වායු ගෝලයෙන් නමින් හැඳින්වේ. ඒක ආයි කියනවා. කොතන ඉඳලාද? මුලින් ඉඳලම වායුගෝලීය ස්තරායනයේ භූතලයට ආසන්නම
භූතලයට ආසන්නම වායු ස්තරය භූතලයට ආසන්නම වායු ස්තරය පහළ වායු ගෝලයේ හිවත් පරිවර්තී ගෝලය. එහෙම නැත්නම් පරිවර්තී ගෝලයේ හිවත් පහළ වායු ගෝලය. පරිවර්තී ගෝලයේ හිවත් පහළ වායු ගෝලය නමින් හැඳින්වේ. හොඳයි. දැන් අපි ඊට අමතරව කියන්න ඕනේ හරියටම සීමාව. ඔය දල ව්‍යාප්තියනේ අපි කිව්වේ. නේද? දල ව්‍යාප්තිය කියලා හරියන්නේ නැහැ. හරියටම සීමාව කියන්න ඕනේ. අපි ඒක කියමු. පරිවර්තී ගෝලය සමකය ආසන්නයේදී පරිවර්තී ගෝලය සමකය ආසන්නයේදී පරිවර්තී ගෝලය සමකය ආසන්නයේදී කිලෝමීටර් 16ක් පමණ උසකටත් පරිවර්තී ගෝලය සමකය ආසන්නයේදී කිලෝමීටර් 16ක් පමණ උසකටත් ද්‍රවය ආසන්නයේදී කිලෝමීටර් 8ක් පමණ උසකටත් ද්‍රවය ආසන්නයේදී කිලෝමීටර් 8ක් පමණ උසකටත් විහිදී යයි. කිලෝමීටර් 8ක් පමණ උසකටත් විහිදී යයි. මේ නිසා පරිවර්තී ගෝලයේ හෙවත් පහළ වායු ගෝලයේ මේ නිසා පරිවර්තී ගෝලයේ හෙවත් පහළ වායු ගෝලයේ පරිවර්තී ගෝලයේ හෙවත් පහළ වායු ගෝලයේ सामान्य घनकम किलोमीटर 10ක් පමණ වෙතයි. කිලෝමීටර් 10ක් පමණ වෙතයි. කිලෝමීටර් 10ක් පමණ වෙතයි. ගණන් බලා තිබේ. නැත්නම් ගණනය කර තිබේ. හොඳයි ළමයි දැන් ගුරුත්වාකර්ෂණ බලය කියන එක ඔබ දන්නවනේ. ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ භූතලය දෙසට ඇද ගන්න තියෙන හැකියාව නේද? ඇද ගැනීමේ බලය. එතකොට ළමයි මේ වායු ගෝලයේ අපි කිව්වා විවිධ වායු වර්ග වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් මේ වගේ විවිධ වායු වර්ග තියෙනවා. එතකොට මේ විවිධ වායු වර්ග ටික පොළොව පැත්තට ආකර්ෂණය කරගෙන ඉන්නේ ගුරුත්ව බලය. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න දැන් වායු ගෝලයේ තට්ටුතල හතරක් කියලා කියනවා. පරිවර්තී, අපරිවර්තී, මිසෝ, තාප. එතකොට ওই වායු ගෝලයේ ওই ස්තර හතරේ වැඩිම වායු ප්‍රමාණයක් එකතු වෙලා තියෙන්නේ මේ පහළ වායු ගෝලයේ. එයි ගුරුත්වාකර්ෂණ බලයේ උපරිම වශයෙන් භුක්ති විඳින්නේ මේ කලාපයෙන්. පොළොවට ආසන්නම වායු කලාපයෙන්. ඒ නිසා මතක තියාගන්න ඕනි ගුරුත්වාකර්ෂණ බලයේ උපරිමයේ භුක්ති විඳින්නේ මේ පරිවර්තී ගෝලයේ. ඒ නිසා අපිට පේනවා වායු ගෝලයේ අඩංගු මුළු වායු පරිමාවෙන් අපි ඒක සිතුවොත් 100යි කියලා මුළු වායු පරිමාණය 96ක්. ඔන්න බලන්න 96%ක්ම වායු තියෙන්නේ මේ පරිවර්තී ගෝලයේ. ඇයි ඒ? ගුරුත්වාකර්ෂණ බලය උපරිමයි අනිත් වායු ස්තර වලට වඩා. අනේ නිසා මුළු වායු ගෝලයේ දී වෙලා තියෙනවා නම් යම් වායු ප්‍රමාණයක් ඒ ප්‍රමාණය 96%ක්ම තියෙනවා කියන්නේ මෙන්න මේ කොටසේ. අපි ඒක ලියමු ඊළඟට. කියන්න මෙහිම ගුරුත්වාකර්ෂණ බලය
උපරිම වශයෙන් ගුරුත්වාකර්ෂණ බලය උපරිම වශයෙන් ගුරුත්වාකර්ෂණ බලය උපරිම වශයෙන් භුක්ති විඳින උපරිම වශයෙන් භුක්ති විඳින වායු කලාපයක් වන නිසා වායු කලාපයක් වන නිසා වායුගෝලයේ අන්තර්ගත වායු කලාපයක් වන නිසා වායුගෝලයේ අන්තර්ගත වායුගෝලයේ අන්තර්ගත මුළු වායු පරිමාවෙන් වායුගෝලයේ අන්තර්ගත මුළු වායු පරිමාවෙන් 96%ක්ම 96%ක වායු ප්‍රමාණයක් 96%ක වායු ප්‍රමාණයක් පරිවර්තී ගෝලය තුල අඩංගු වේ පරිවර්තී ගෝලය තුල අඩංගු වේ හොඳයි එහෙනම් ළමයි දැන් අපි දන්නවා අනිකුත් වායු ස්තර වලට වඩා පරිවර්තී ගෝලය තුල තමයි වැඩිම වායු ප්‍රමාණයක් තියෙන්නේ ඒ නිසා අපිට පුළුවන් මෙතෙන්දී විශේෂ වැදගත්කමක් මෙතන තියෙන නිසා වායුගෝලීය සංයුතිය විමර්ශනය කරන්න නේද වායුගෝලීය සංයුතිය බලන්න සංයුතිය කියලා කියන්නේ මොකද්ද ඕනෑම දෙයක් හැදිලා තියෙන විදිය හැදිලා තියෙන ආකාරය දැන් මේ අපි බලන්න යන්නේ මොකක්ද එතකොට පරිවර්තී ගෝලයේ නැත්තම් පහළ වායුගෝලයේ තියෙන වායු සංයුතිය කොහොමද එහෙම නැත්තම් මේ මොන වායු වර්ග එකතු වෙලා මේක හැදිලා තියෙනවද කියලා බලන්නයි හදන්නේ හොඳට මතක තියාගන්න මේ පහළ වායුගෝලයේ සංයුතිය බලනකොට අපිට හම්බ වෙනවා මේ සංයුතිය තුල වර්ග දෙකක ද්‍රව්‍ය සංයුතිය තුල වර්ග දෙකක ද්‍රව්‍ය හම්බ වෙනවා එකක් තමයි ඇත්තටම වායු වර්ග තියෙනවා නේද වායු වර්ග තියෙනවා ඒ වගේම තමයි මේ සංයුතිය හොඳින් නිරීක්ෂණය කරන කෙනෙකුට පේනවා වායු නොවන ද්‍රව්‍යයක් අඩංගුයි දැන් ඔබ දන්නවා දූවිලි අංශයම තියෙනවනේ වායු ගෝලේ නේද ඊතර දොරේ අස්පස් කරලා පිය දානකොට දූවිලි පියෙන්න වෙනවා ඇයි මේ වායු ගෝලයේ තියෙන දූවිලි ඔබගේ ගෙදර තියෙන මේසි උඩ හරි නේද මොනවා හරි උපකරණ මත අවසාදනය වෙලා තියෙන්නේ. ඒකනේ අපි දූවිලි පිහින්නේ. නේද? ඒ නිසා වායු නොවන ද්‍රව්‍යයක් තමයි වායු ගෝලයේ තියෙන දූවිලි. හැබැයි අපි දන්නවා වායු වර්ග වැඩි ප්‍රමාණයක් තියෙනවා. නේද? වායු වර්ග වැඩි ප්‍රමාණයක් තියෙනවා. මොනවද මේ වායු වර්ග? නමින් නැහුවොත් ඔබ කියයි. නයිට්‍රජන් තමයි 78%ක්ම තියෙන්නේ. වැඩිම වායු ප්‍රමාණය. ඊළඟට ඔක්සිජන් ඉන්නවා. නේද? කාබන් ඩයොක්සයිඩ් ඉන්නවා. ඊළඟට සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු වර්ගත් ඉන්නවා. නේද? මීතේන් ඉන්නවා. ක්ලෝරෝෆ්ලෝරෝකාබන් වගේ වායු වර්ග ඉන්නවා. නේද? මේ වගේ විවිධ වායු වර්ග වායු ගෝලය තුල තියෙනවා. ඒ නිසා වායු පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. වායු වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේම මම කියාගෙන ගියේ සංයුතිය තුල අපිට පේනවා වායු නොවන ද්‍රව්‍යන අඩංගුයි. නේද? අඩංගුයි. එතකොට අපි එහෙමනම් ඉස්සෙල්ලා පෙන්නලා දෙමු සංයුතිය ගැන කතා බහ කිරීමේ වැදගත්කම. අලුත් ඡේදක ලියන්න. වායුගෝලයේ ස්ථාරායනය සලකා බලන විට වායුගෝලයේ ස්ථාරායනය සලකා බලන විට ස්ථාරායනය කියන්නේ තට්ටු තල ටික ස්ථාරායනය සලකා බලන විට වැඩිම වායු ප්‍රමාණයක් පරිවර්තී ගෝලයේ අන්තර්ගත වන නිසා එහි වායු සංයුතිය විමසා බැලීම වැදගත් වේ. එහි වායු සංයුතිය විමසා බැලීම වැදගත් වේ.
එහිදී වායුමය ද්‍රව්‍ය සහ අන්න ඒක වෙන වර්ණකින් ලියන්න පුළුවන් නම් හොඳයි. එහිදී වායුමය ද්‍රව්‍ය සහ වායු නොවන ද්‍රව්‍ය. ඔන්න වෙන වර්ණකින් ලියන්න ඕනි වචන දෙක. වායුමය ද්‍රව්‍ය සහ වායු නොවන ද්‍රව්‍ය යන දෙවර්ගයකින් වායුගෝලීය සංයුතිය ගොඩනැගී ඇති ආකාරය. වායුගෝලීය සංයුතිය ගොඩනැගී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය. නිරීක්ෂණය කළ හැකිය. එනිසා පිරිසිදු වියලි වාතයේ සංයුතිය අධ්‍යයනය කිරීම වැදගත් වේ. පිරිසිදු වියලි වාතයේ සංයුතිය අධ්‍යයනය කිරීම වැදගත් වේ. ඒ සඳහා පහත වගුව ප්‍රයෝජනයට ගත හැකිය. පහත වගුව ප්‍රයෝජනයට ගත හැකිය. දැන් පුතේ අපි 10 11 ඉදිත් සමහර විට එහෙම නැත්නම් විද්‍යා පාඩම් වලදීත් අපි වායුගෝලීය සංයුතිය ගැන කතා කරලා තියෙනවා. හැබැයි අපි එතෙන්දි කියන්නේ වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නේ අපි වායු වර්ග ටිකට. නේද? වායු වර්ග ටික ගැන කියන්නේ 78.8 මෙච්චර ප්‍රමාණයක් නයිට්‍රජන්, ඔක්සිජන් මෙච්චර ප්‍රමාණයක්, කාබන් ඩයොක්සයිඩ් ඔච්චරයි කියන්නේ. හැබැයි මෙතෙන්දී මේ උසස් පෙළ මට්ටමේදී භූගෝල විද්‍යාව ඉගෙන ගන්න ඔබ ඊට පොඩ්ඩක් එහාට ගිහලා මේක ටිකක් ඊට වඩා ඇඩ්වාන්ස් නැත්නම් උසස් විදියට ටිකක් සංකීර්ණ විදියට මේක ගැන බලනවා. හරි? ඒ අපි දැන් සංකීර්ණ තැනකට බහැලා ඉවරයි. මොකද්ද? වායු වර්ග තමයි. හැබැයි වායු ද්‍රව්‍යයක් තියෙනවා. දැන්ටම දෙයකට බෙදාගෙන ඉවරයි. නේද? ඒ නිසා අපි මේ දත්ත වගු හදන්නේ මෙහෙමයි. වායු වර්ග පුළුවන් ළමයි අපිට කොටස් කරන්න ගෲප් වලට බෙදන්න පුළුවන්. සමහර වායු වර්ග තියෙනවා වෙනස් වෙන්නෙම නැහැ. තියෙන ප්‍රමාණයම තමයි තියෙන්නේ. අපි ඒකට කියන ස්ථිර වායු. නේද? ස්ථිර වායු. එහෙනම් මොනවා අපිට බැරිද වායු වලේ තියෙන වායු වර්ග ටිකෙන් ගොඩක් හදන්න ස්ථිර වායු ගොඩක් පුළුවන්. ඒ වගේම තමයි සමහර වායු වර්ග තියෙනවා වෙනස් වෙනවා. මේ දැන් තියෙන ප්‍රමාණය නෙමෙයි තව ටිකක් වෙලා යනවා. නේද? දැනට අවුරුදු 100කට තිබුණු ප්‍රමාණය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් උදාහරණයක් මම කියන්නම්. හොඳට අහන්න මේ උදාහරණය 1950 වෙනකොට. ඒ කියන්නේ කාර්මික විප්ලවය සිද්ධ වෙන්න කලින් මේ කියන්නේ කාර්මික විප්ලවය සිද්ධ වෙන්න කලින් වායුගෝලීය වායු කොටස් මිලියනයකට. හරි මිලියනයකට ඒ කියන්නේ ලක්ෂ 10කට කාබන් ඩයොක්සයිඩ් තිබලා තියෙන්නේ මේ 140ක් විතර ප්‍රමාණය. හරිද? හැබැයි මේ මෑතක මේ සමීකරණ මේ කියන සමීක්ෂණය ආයි කරනවා. වායු කොටස් මිලියනයක් අරගෙන කාබන් ඩයොක්සයිඩ් කොච්චර තියෙනවද කියලා බලනවා. එතකොට පේනවා 247ක් තියෙනවා. ඕම වැඩි නේද? එහෙනම් කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ වායුගෝලීය තුල අඩු හෝ වැඩි වෙන්න පුළුවන් කෙනෙක්. අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි දකින්නේ වැඩි වෙනවා. නේද? එහෙනම් මෙහෙමයි ඒවා අපි ගෲප් කරනකොට කියනවා විචල්්‍ය වායු. එහෙනම් ඔන්න බලන්න වායු කාණ්ඩ ගත කරන්න. එහෙනම් අපි වගුවකට යමු. මෙන්න වායු කාණ්ඩය. හරි? ඊළඟට අපිට පුළුවන් වායු වර්ගය ලියන්න. වායු කාණ්ඩය තුළ වායු වර්ග තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර ගත්තොත් වායුගෝලයේ තියෙනවා අපි ස්ථිර වායු. වෙනස් වෙන්නේ නැහැ පුතේ. අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. එහෙමයි කවුද කියලා අපිට කියන්න වෙනවනේ. නේද? එහෙමයි කවුද? ඔක්සිජනුයි නයිට්‍රජනුයි.
තියෙන ප්‍රමාණය ඒ විදිහට. ඒ නිසා උන්න වායු වර්ග ලියන්නත් අපිට කොලමයක් ඕන. ඒ වගේම තමයි මුළු වායු පරිමාවෙන් පවතින ප්‍රතිශතය. මුළු වායු පරිමාවෙන් පවතින ප්‍රතිශතය. ඉක්මනට ගහගන්න මේ වගේ වගුව. ඉක්මනට ගහගන්න මේ වගේ වගුව. වගුව ගහගෙන අත උස්සන්න මට එතකොට මේ අවශ්‍ය data මේකට දැන්න පුළුවන් ඈ. හොඳයි එක්කෙනෙක් වැඩ ඉවරයි. තව එක්කෙනෙක් ඉවරන ගමන් මම වායු කාණ්ඩ ටික කියන්න පටන් ගන්නවා ඈ. හරි. දෙන්නෙක් වැඩ ඉවරයි. ඒ කියන්නේ අනිද්දාටත් කාලය ප්‍රමාණවත්. එහෙනම් අපි යමු පළවෙනි වායු කාණ්ඩය ස්ථිර වායු. අර කිව්වා වගේ ස්ථිර වායු. ස්ථිර වායු. හොඳයි. ස්ථිර වායු ලිස්ට් එකේ තියෙනවා දෙන්නේ. අපි දෙන්න ලියමු. සරලවම හරි මොකක් හරි සංකේතයක් දාගන්න. කවුද ස්ථිර වායුව පොඩේ ඉන්නවා නයිට්‍රජන්. නයිට්‍රජන්. ඔයගොල්ලෝ දන්නා ප්‍රමාණය කීයද? 78.09 නේද? ප්‍රතිශතය පැත්තේ ලියන්න 78.09 නයිට්‍රජන්. හරි. ඊළඟට පුතේ ස්ථිර වායු ගොඩේ ඉන්න තව එක්කෙනෙක් තමයි ඔක්සිජන්. ඔන්න දෙවෙනි එක්කෙනා ඔක්සිජන්. ඔක්සිජන් කොච්චර ඉන්නවද? 20.95. ආසන්න වශයෙන් 121. 120.95. හරි. එතකොට ඒ ගෲප් එක ඉවරයි. මොකක්ද ඒ ගෲප් එක? ස්ථිර වායු කියන ගෲප් එක. ස්ථිර වායු ගෲප් එක ඉවරයි. ඉරක් ගහලා වෙන් කරගන්න. ඒ කියන්නේ මේවා වෙනස් වෙන්නේ නැහැ. ওই ප්‍රමාණම තමයි තියෙන්නේ. ආයි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟ වායු කාණ්ඩය තමයි විචල්්‍ය වායු. විචල්්‍ය වායු. විචල්්‍ය කියන්නේ වෙනස් වෙන කියන එකනේ. නේද? වෙනස් වෙන කියන එකනේ. විචල්්‍ය වායු. අන්න එතන ඉන්න කෙනෙක් තමයි අපි දන්න කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. ඔයගොල්ලෝ දන්න ප්‍රමාණය කොච්චරයිද? 0.03. 0.03. ඊළඟට ළමයි මීතේන් ඉන්නවා. මීතේන් ඉන්නවා. ඔන්න වෙනස් වෙන එකේ තමයි මීතේන්. මීතේන් මේක ප්‍රමාණය ඉතාම සුළු ප්‍රමාණයක්. මතක තියාගන්න ලේසි මේ. බලන්නකො 0.0000.06. දශම ස්ථානයෙන් පස්සේ 0.4ක් එන්න ඕනේ. හරි මීතේන් තියෙන්නේ 0.0000.06. හොඳයි ඊළඟට මෙතෙන්දී වායු වර්ගයක්ම නොවුනත් අපි මෙතෙන් දානවා ජල වාෂ්පත්. ජල වාෂ්පත් වෙනස් වෙනවනේ. ජල වාෂ්පත් ස්ථිර නැහැනේ. දැන් මේ වහලා තියෙන මේ පරිසරයේ නේද? ජල වාෂ්ප වැඩිපුර තියෙනවා. ඇයි ඊ පෙරේද දවස් දෙකම හොඳට වැස්සා. ඒ නිසා වායු වල වැඩිපුර ජල වාෂ්ප තියෙනවා. අපිට හාමට රස්නයක් දැනෙන්නේ නැහැ. නේද? තද කටුක බවක් දැනෙන්නේ නැහැ. ඇයි ජල වාෂ්ප වැඩිපුර තියෙනවා. හැබැයි කල්පනා කරන්න සතියක් දෙකක් පායනකොට වායු ගෝලයේ තියෙන තෙතමනය ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙලා යනවා. ඒ නිසා අපිට බොහොම වියලි බවක් හැමට ගතට දැනෙනවා. නේද? කරකශ බවක් දැනෙන්න පටන් ගන්නවා. ජල වාෂ්ප තියෙනවා ළමයි මෙන්න මෙහෙම රේන්ජ් එකක් ඇතුලේ. 0.2 ඉඳලා 4 දක්වා ප්‍රතිශතාංක 0.2 ඉඳලා 4 දක්වා වෙනස් වෙන පරාසයක ජල වාෂ්ප තියෙනවා.
හොඳයි එන්න එතකොට අන්න ඒ ගෲප් එකත් ඉවරයි විචල්්‍ය වායු ටිකත් ඉවරයි විචල්්‍ය වායු ටිකත් ඉවරයි අනේ සෝරි මෙතන මේ ඔන්න මම කිව්වම දැක්කේ මීතේන් නෙමෙයි පුතේ හොඳේ ඕසෝන් නේ සෝරි very good කවුද කිව්වේ එක්කනම් මීතේන් නෙමෙයි ඕසෝන් නේ මහා බරපතල වැරද්දක් මගේ අතින් සිද්ධ වුණේ කාබන් ඩයොක්සයිඩ් මීතේන් නෙමෙයි ඕසෝන් මීතේන් යන්නේ වෙන එකට මීතේන් අයි තියෙන්නේ මේ දූෂක වායු ගණයට ඊළඟට තුන්වෙනි ගෲප් එක සක්‍රීය වායු අන්න එතන ඉන්න ලොකුම කෙනෙක් තමයි ආගන් කොච්චරද 0.97ක් ආසන්න වශයෙන් 101ක් 0.97ක් ඊළඟට ඒ ගොඩේම ඉන්න තව එක්කෙනෙක් තව කීප දෙනෙක් හීලියම් නියෝන් ක්‍රිප්ටන් වගේ helium neon krypton මේ අය ප්‍රමාණයක් කියලා නැහැ සංයුතිය තුල ඉන්නවා කියන්නේ අංශු මාත්‍ර වශයෙන් ඉන්නේ හොඳයි ඊළඟට ඒ ගෲප් එකත් ඉවරයි එතකොට ඊළඟට තියෙන්නේ වායුගෝලීය දූෂක අන්නේ දූෂක ගොඩේ ඉන්නවා කීප දෙනෙක් එතන ඉන්නවා සල්ෆර් ඩයොක්සයිඩ් අර අපි කලින් කලබල වෙලා දාගත්ත එක්කනේ අන්න එයා කවුද මීතේන් ඊළඟට නයිට්‍රස් ඔක්සයිඩ් මෙන්න මේ වගේ අය ඉන්නවා එතන සල්ෆර් ඩයොක්සයිඩ් මීතේන් නයිට්‍රස් ඔක්සයිඩ් වගේ වායු වර්ග එතන ඉන්නවා ඒකත් ලේසි මතක තියාගන්න ඒගොල්ලෝ ඉන්නේ අංශු මාත්‍ර වශයෙන් අන්තිම එක මොකද්ද? nitrous oxide sulfur dioxide methane nitrous oxide අංශු මාත්‍ර වශයෙන් හරි දැන් ඔක්කොම ටික අපි කියාගෙන ගියා වායු වර්ග සමග කලවම් වෙච්ච මේ ගෲප්ස් තියෙන්නේ ඔක්කොම නේද හැබැයි පැහැදිලිවම වායු නොවන ගෲප් එකකට දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා කියවනේ නේද කවුද වායු නොවන ගණයේ දාන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා. එහෙනම් ඔයාලට පුළුවන් ඊළඟ ගෲප් එක මට හිත නැහැ පහළට ලියන්න. මෙතන ලියන්න වායු නොවන. පහළ ඉඳ නැහැ පොඩියට ලිව්වේ වායු නොවන කියලා ගෲප් එකක් ගන්න. ඒකේ කවුද ඉන්නේ? දූවිලි. ඒකක් තියෙන්නේ අංශු මාත්‍ර වශයෙන්. හරි නේද එහෙනම් ඔන්න පරිවර්තී ගෝලය නැත්නම් පහළ වායු ගෝලය කියන ස්තරයේ වායු ගෝලීය සංයුතය තමයි මේ ඉදිරිපත් කරන්නේ මේව නම් මතක තියාගන්න වෙනවා මොකද දන්නවද මෙන්න මේවා සම්බන්ධ කරලා ප්‍රශ්න අහනවා බහුවර්ණ විදියට මේ අතරේ දැන් මේවෙන් 3ක් 4ක් 5ක් දාලා අහනවා ස්ථිර වායුව මොකක්ද කියලා අන්න එතකොට ඔයාලට තෝරා බෙර ගන්න පුළුවන් ඉන්නෝනේ දාලා තියෙන සෙට් එකක් ඉන්න ස්ථිර වායුව කවුද කියලා ඒ වගේම සමහරලාට වායු වර්ග 4ක් 5ක් දාලා අහනවා විචල්්‍ය වායුව කවුද කියලා. හරි? එහෙම අහනවා. ඒ නිසා ඒක වැදගත් වෙනවා. මෙන්න මේ දත්තත් මතක තියාගන්න වෙනවා ආසන්න අගයන්වත්
අඩුම තරමේ නයිට්‍රජන් 78ක් කියලාවත්. ඔක්සිජන් 21ක් කියලාවත්. ආසන්න අගය. හරි කාබන් ඩයොක්සයිඩ් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා ඊළඟට ජල වාෂ්ප මේ දේවල් මේ මට්ටම් වලින් තියෙනවා කියන එක දල වශයෙන්වත් මතක තියාගන්න නම් වෙනවා. ඇයි මේවා වැදගත් වෙන්නේ රචනා ප්‍රශ්නයක් ලියනකොටත් ඔයගලන්ට ඕනේ වෙනවා. ඒ වගේම තමයි මේවා සම්බන්ධ කරලා බහුවර්ණ ප්‍රශ්න අහන්න පුළුවන් අවස්ථා ගන්න වැඩි. ඒ නිසා මතක තියාගන්න වෙයි ඈ. හොඳයි එහෙනම් අපි සංයුතිය ගැන කතා කළා. ඊළඟට අපිට කතා බහ කරන්න තියෙන දෙයක් තමයි ළමයි මේ වායුගෝලීය තියෙන. දැන් කිව්වනේ බෙදීමට පාවිච්චි කරන්නේ නිර්ණායක ටික මොනවද? උස බලනවා. දැන් උස ගැන කිව්වනේ. නේද? පරිවර්තී කියලා බෙදුවේ උස අනුව බැලුවාම භූතලයේ ඉඳලා කිලෝමීටර් 10ක් වෙනකම්. අපි කිව්වා දෙවෙනි නිර්ණායකයේ සංයුතිය. කොහොම බලන්නකො සංයුතිය. සංයුතිය තුල අපි කිව්වා වායුගෝලීය මුළු වායු පරිමාවෙන් 96%ක්ම තියෙන්නේ පහළ වායුගෝලීය. ඒ විතරක් මේ ඊට ගැඹුරට ගිහිල්ලා බැලුවා අපි සංයුතියේ සැබෑ ස්වභාවය. මෙන්න සැබෑ ස්වභාවය. ඊළඟට අපි බලමු වායුගෝලීය තුල උෂ්ණත්වයේ හැසිරීමට මොකද වෙන්නේ කියලා. මොන වායුගෝලීයද? මේ පහළ වායුගෝලීය නැත්නම් පරිවර්තී ගෝලීය. මොකද පරිවර්තී ගෝලීයේදී උස සමග උෂ්ණත්වයට මොකද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න හදන්නේ හොඳට අහින්න වෙනවා. හරි? ඔන්න මම රූපසරණක් අඳිනවා. මේ තියෙන්නේ පොළොව තලය. හරි? මම ඒක ලියනවා භූතලය. භූතලය. ground surface එකේ. හරි? එතකොට මේ ඉන්නේ සූර්යයා. හිරු. අපි දන්නවා පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තු සියල්ලටම ශක්තිය ලබා දෙන්නේ නේද? ශක්තිය දෙන්නේ මේ කේන්ද්‍රීය ග්‍රහ වස්තු වෙච්ච සූර්යයා. මෙයා නිකුත් කරනවා කෙටි තරංග. මෙන්න එනවා කෙටි තරංග. පොළොව තලයේ ගැටිලා පොළොව තලයේ තාපවත් වෙනවා. මේ පෘථිවි පෘෂ්ඨයේ තාපවත් වීමේ සිසිල් වීමේ ක්‍රමය තමයි ඉතා ඉක්මනින් රත් වෙනවා, ඉතා ඉක්මනින් නිවෙනවා. හැබැයි ජල පෘෂ්ඨයක් රත් වෙන්නේ ඉතාම හිමින්. ඒ වගේම ජල පෘෂ්ඨයක් නිවෙන්න ගන්න කාලය ගොඩක් වැඩි. ඒ හින්දා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ පෘථිවි පෘෂ්ඨය වේගයෙන් තාපවත් වෙනවා, වේගයෙන් සිසිල් වෙන බව. ඒ වගේම මේ ලෝකයේ මොකක්ද? මේ ඉන්නේ කෙටි තරංග. කෙටි තරංග. සමහර විට මේක හඳුන්වනවා තවත් නමකින්. ඒ ආගාමී තරංග කියලා කියනවා. එහෙනම් ඔන්න නම් දෙකක් හම්බ වුණා. කෙටි තරංග කියනවා, ආගාමී තරංග කියලා කියනවා. එහෙනම් සූර්යාගේ ඉඳලා කෙටි තරංග එනවා. එයාට ඝන වස්තු හරහා ද්‍රව තල හරහා ඉන්න පුළුවන් බාධකයක් නැතුව, බාධා රහිත. ඔන්න එනවා. ඇවිල්ලා පොළොව තලයේ ගැටෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ පොළොව තලය රත් වෙනවා. හරි? පොළොව තලයේ තාපවත් වෙනවා. තාපවත් වෙනවා වගේම තමයි හිරු ආලෝකයේ නොලැබී යන යම් අවස්ථාවක් වෙනවද? අපි හිතමු සන්ධ්‍යා කාලේ ආවට පස්සේ හිරු බහැලා යනවා, හිරු නැහැ. හිරුගේ ක්‍රියාවලිය ඊට පස්සේ ආපහු ඊළඟ දිනේ තමයි එළඹෙන්නේ. නේද? එතකොට රාත්‍රී කාලේදී මොකද වෙන්නේ? ඉක්මනින් පොළොව නිවෙනවා. පොළොව නිවෙනවා. නිවෙනකොට මොකද වෙන්නේ? අර දිවා කාලේදී තාපවත් වෙච්ච පොළොව තලයෙන් පිට කරනවා කිරණයක්. මෙන්න මෙහෙම එකක් ඒක. දිගු තරංගයක්. දැන් බලන්න කෙටි තරංගයේ මේ ආයාමය විස්තරය ගැන කියවෙන්න තමයි මම මේ විදිහට යන්නේ. පිට වෙන්නේ දිගු තරංගයක්. මේ දිගු තරංගයට අපි කියනවා භූ විකිරණය. හරි? භූ විකිරණය. ඔන්න භූ විකිරණය පිට වෙන්න පටන් ගන්නවා. දිවා කාලයේදී කෙටි තරංග මගින් පොළොව තලයේ රත් වෙනවා. මේක බොහොම ශක්තිමත් තරංගයක්. හැබැයි රත් වෙච්ච පොළොව තලයේ නිවෙනකොට පිට කරන්නේ බොහොම දුර්වල කෙනෙක්. කවුද එයා? භූ විකිරණය. මෙන්න මේ භූ විකිරණයේ සතුව ශක්තියක් තියෙනවා, තාප ශක්තියක්. හරි? තාප ශක්තියක් තියෙනවා. දැන් ඔබ දන්නවා මේ පහළම ඉන්නේ කවුද? පරිවර්තී ගෝලය. මේකේ ඉන්නවා මෙන්න මේ දුර්වල භූ විකිරණයේ සතුව තියෙන උෂ්ණත්වය. නැත්නම් තාප ශක්තිය රඳව ගන්න පුළුවන්. ඒ තාප ශක්තිය උරා ගන්න පුළුවන්. අවශෝෂණය කර ගන්න පුළුවන් වායු වර්ග කීපයක්. කවුද? කාබන් ඩයොක්සයිඩ් එකේ. එයාට පුළුවන් උෂ්ණත්වය රඳව ගන්න, අල්ල ගන්න. ඊළඟට බලලා දැක්ක මීතේන් හිටියා. නේද? ඒගොල්ලන්ට පුළුවන් මේ වායු ගෝලයේ තියෙන උණුසුම රැක ගන්න, ආරක්ෂා කර ගන්න. එහෙනම් ඔන්නේ තාපාවශෝෂක වායු ටික මගින් මොකද කරන්නේ? මෙන්න මේ දුර්වල භූ විකිරණයේ සතුව තියෙන උෂ්ණත්වය අවශෝෂණය කර ගන්න, උරා ගන්න. අන්න එතකොට මොකද වෙන්නේ? ඒ භූ විකිරණයේ සතු තාපයෙන් මෙන්න මේ පහළ වායු ගෝලය උන්න රත් වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔයාලා කල්පනා කරන්න වායු ගෝලයේ තාපවත් වෙන්නේ කෙටි තරංග වලින් නෙමෙයි නම. කෙටි තරංග වලින් නෙමෙයි. හරිද? එතකොට කෙටි තරංග වලින් තාපවත් වෙන්නේ පොළව. පොළව තාපවත් වුණාට පස්සේ ඒක නිවෙනවා. නිවෙනකොට පිට වෙන්නේ දුර්වල භූ විකිරණය. බොහොම දුර්වලයි. හරි?
ඒ දුර්වල භූ විකිරණයේ සතුව තියෙන උණුසුම උරා ගන්නවා වායු ගෝලයේ ඉන්න කාබන් ඩයොක්සයිඩ් මීතේන් වගේ තාප අවශෝෂක වායු මගින්. අන්න එතකොට වායු ගෝලයේ වායු අංශු රත් වෙනවා. වායු අංශු රත් වෙනවා. දැන් ඕක නෙමෙයි තර්කේ. මෙයා දුර්වලයි කියන්නේ මෙයා භූ විකිරණයේ දුර්වල කෙනෙක්. අර ආපු ඡන්දිය නෙමෙයි පිට වෙලා යන්නේ. නේද? ඒ නිසා මෙයාට මහා දිග දුරක් ගිහිල්ලා වායු ගෝලය රත් කරන්න බෑ. දිග දුරක් ගිහිල්ලා වායු ගෝලය රත් කරන්න බෑ. ඒ නිසා මෙයා පොළොවට ආසන්න ටික හොඳට රත් කරනවා. එතනින් එහාට යනකොට ඊට වඩා අඩුයි. එතනින් එහාට යනකොට තව අඩුයි. තව අඩුයි. තව අඩුයි. ඔය විදිහට වෙයි. එහෙනම් මතක තියාගන්න පොළොව තලයේ ඉඳලා පරිවර්තී ගෝලය තුල ඉහළට යනකොට පරිවර්තී ගෝලය තුල ඉහළට යනකොට උෂ්ණත්වයට මොකද වෙන්නේ? ඔන්න අහගෙන හිටපු දක්ෂිණ උත්තරේ කියන්න පුළුවන්. පරිවර්තී ගෝලය තුල ඉහළට යනකොට උෂ්ණත්වයට මොකද වෙන්නේ? අඩු වෙයි. උෂ්ණත්වය අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? පහළ වායු ගෝලය තාපවත් කරන්නේ පොළොව තලයේ නිකුත් කරන භූ විකිරණය මගින්. ඒ භූ විකිරණයේ මුළු වායු ගෝලීය කලාපයම තාපවත් කරන තරම් ශක්තිමත් බවක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ළඟම වායු අංශ ටික රත් කරගෙන ගියාට ඉහළට යනකොට තාපවත් කිරීමේ හැකියාව අඩුයි. ඒ නිසා අපිට පේනවා පොළොව තලයෙන් උඩට යනකොට ක්‍රමානුකූල උස සමග උෂ්ණත්වය අඩු වෙලා යනවා. තේරුණා? හරි? උෂ්ණත්වය අඩු වෙලා යනවා. කොහොමද මේ අඩු වීම සිද්ධ වෙන්නේ? මේ වායු ගෝලය පිළිබඳව අධ්‍යයනය කරන අය හොයාගෙන තියෙනවා මෙන්න මේ පොළොව තලයේ ඉඳලා උස වැඩි වෙන සෑම මීටර් 1000කට හැම මීටර් 1000කටම උෂ්ණත්වය අඩු වෙනවලු සෙන්ටිග්‍රේඩ් අංශක 6.4ක් 1000කට 6.4ක් 100කට ඕනනම් කියන්නත් පුළුවන් 100කට කිව්වොත් 0.64 හරි මුහුදු මට්ටමේ ඉඳලා උස වැඩි වෙන හැම මීටර් 1000කටම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 6.4 ගානේ අඩු වෙනවා. හරි? දැන් මෙහෙම අහන්න මේ කතාව. මෙන්න මාතර නගරය. මාතර. හරි? මාතර නගරය. උස කොච්චර? ඔයගොල්ලෝ මාතර නගරේ ඉඳන් දැකලා තියෙන මුහුදු මට්ටමේ තියෙන මීටර බිඳුව. හරි? මෙන්න දිනවා නුවරඑළිය. හරි? නුවරඑළිය. කොච්චරයිද උස? මුහුදු මට්ටමේ ඉඳලා ගත්තොත් මීටර 2000යි. මීටර 2000යි. හරි? මීටර 2000යි. ඔන්න මම හරස් කරලා දෙන්නම් ඕනම හරස් කරන්න ඉතින්. හරි? එතකොට උදේ පාන්දර 10ට උදේ වරුවේ 10ට අපි උෂ්ණත්වය මයින්නවා. මාතර නගරේ අපිට හම් වෙන්නේ සෙල්සියස් අංශක 26ක් විතර උෂ්ණත්වයක්. අපි හිතමු 26ක් කියලා. 10 උදේ වරුවේ 10ට වෙන්නාම මාතර නගරේ උෂ්ණත්වය වාර්තා වෙනවා සෙල්සියස් අංශක 26ක්. හරි? 26ක්. හැබැයි ඒ වෙලාවෙම කාට හරි කියනවා නුවරඑළිය ටවුන් එකට ගිහිල්ලා ඒ වෙලාවෙම උෂ්ණත්වය මොකද කියලා නුවරඑළිය කීයක් වාර්තා වෙයිද? අපිට සෙල්සියස් අංශක 15ක් 20ක් අතර ගියා. එහෙම නැත්නම් එච්චර යන්නෙත් නැහැ. 15ක් 18ක් විතර ගියා. ඔන්න නුවරඑළිය වාර්තා වෙයි. මේ දෙක අතර බැලුවොත් දුර ඍජු දුර කිලෝමීටර් 100ක් නැහැ. පාර දිගේ එහෙම නෙමෙයි හොඳේ. පාර දිගේ එහෙම නෙමෙයි. මාතර නගරේ ඉඳලා ගුවන් දුර බැලුවොත් නුවරඑළියට කිලෝමීටර් 100ක් නැහැ. හරි? එහෙනම් මේ දෙක අතර ලොකු උෂ්ණත්ව වෙනසක් නිර්මාණය වුණේ ඇයි? මෙන්න පිහිටීම. මුහුදු මට්ටමේ පිහිටන මාතර නගරයේ මේ අගරේ සටහන් වෙනකොට මීටර 2000ක් උසින් පිහිටලා තියෙන නුවරඑළියට යනකොට 6.4 ඒවා දෙකක් වඩ වෙනවා. නේද? 6.4 ඒවා දෙකක් උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ. ඇයි මීටර 2000ක් උඩින් තියෙන්නේ නුවරඑළිය? එහෙනම් ඔන්න නුවරඑළිය සහ මාතර උෂ්ණත්ව වෙනස්කම් නිර්මාණය වෙන්න හේතුව දැන් පැහැදිලි නේද? දැන් පැහැදිලි. එහෙනම් ඔන්න බලන්න මෙන්න මේ විදිහට මෙන්න මේ කියන විදිහට මේ සෑම මීටර 1000කටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.4 ගානේ අඩු වීමේ ක්‍රියාවලිය පහළ වායු ගෝලයේ සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලියට කියනවා පරිසර පතන ශීඝ්‍රතාව. පරිසර පතන ශීඝ්‍රතාව. ඔන්න ක්‍රියාවලිය. එහෙනම් ඔන්න වායු ගෝලය තුල පහළ වායු ගෝලය තුල උෂ්ණත්වයේ සිදුවන සිද්ධිය දැන් දන්නවා. සිද්ධිය ලියලා ප්‍රතිඵලයේ පස්සේ බලමු. අපි ලියමු. අලුත් ඡේදක ලියන්න.
ඉහත දැක් වූ ආකාරයේ වායුගෝලීය සංයුතියක් ඇති ඉහත දැක් වූ ආකාරයේ වායුගෝලීය සංයුතියක් ඇති පහළ වායුගෝලය තුල නැත්නම් පරිවර්තී ගෝලය තුල උස වැඩි වන විට වෙන වර්ණකින් ලියුවා නම් හොඳයි ඒක ඈ උස වැඩි වන විට උෂ්ණත්වය ක්‍රමානුකූලව පහත වැටීම සිදුවේ උස වැඩි වීමත් සමග උෂ්ණත්වයේ ක්‍රමානුකූලව පහත වැටීම සිදුවේ. වෙන වර්ණකින්ම ලියන්න මුහුදු මට්ටමේ සිට උස වැඩි වන සෑම මීටර් 1000කටම මුහුදු මට්ටමේ සිට උස වැඩි වන සෑම මීටර් 1000කටම උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.4 බැගින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 6.4 බැගින් පහත වැටීම සිදුවේ 6.4 බැගින් පහත වැටීම සිදුවේ මෙම ක්‍රියාවලිය අනේකත් කැපී පෙනෙන වර්ණකින් ලියා ගන්න පුළුවන් මෙම ක්‍රියාවලිය පරිසර පතන ශීඝ්‍රතාව නමින් හැඳින්වේ අලුත් ඡේදක ලියමු දැන් මේ ක්‍රියාවලියට හේතුව කියන්න හදන්නේ දිවා කාලයේදී ලැබෙන කෙටි තරංග හිමත් ආගාමී සූර්ය කිරණ කෙටි තරංග හිමත් ආගාමී සූර්ය කිරණ මගින් ආගාමී සූර්ය කිරණ මගින් ගෙනෙන තාපයෙන් භූතලය වේගයෙන් තාපවත් වීම සිදුවේ. ගෙනෙන තාපයෙන් භූතලය වේගයෙන් තාපවත් වීම සිදුවේ. භූතලය වේගයෙන් තාපවත් වීම සිදුවේ. අනතුරුව තාපවත් වූ භූතලයෙන්
දුර්වල විකිරණයක් වූ භූ විකිරණය. අනතුරුව භූතලයෙන් දුර්වල විකිරණයක් වූ භූ විකිරණය පිට වියයි. මෙම භූ විකිරණය සතු තාප ශක්තියෙන් වායුගෝලය තාපවත් කිරීම සිදුවන නිසා භූතලයෙන් ඉවතට යත්ම ඉහත කී පරිදි උෂ්ණත්වය ක්‍රමානුකූලව අඩු වී යාම සිදුවේ. හොඳයි දැන් බලමු ප්‍රතිඵලය. දැන් ඔයාලා දන්නවා පහළ වායු ගෝලය තුළ මොකද්ද වෙන්නේ? පොළොව තලයෙන් ඉඳලා ඉහළට යන්න උෂ්ණත්වයේ වායු ගෝලය අඩු වෙනවා. අඩු වෙන්නේ කොහොමද? මීටර් 1000ක් ගියා නම් 6.4ක්. 6000ක් ගියා නම් තව 6.4ක්. ඔය විදිහට අඩු වෙලා යනවා. නේද? ටිකෙන් ටිකටම වායු ගෝලයේ පරිවර්තී ගෝලීය කලාපය තුළ උෂ්ණ සමග උෂ්ණත්වය අඩු වෙනවා. හරිද? මේ බලන්න. දැන් අපි දන්නවා මම මෙතනින් කුඩා රූපසටහනක් අදින්නම්. සමකය ළඟ අවුරුද්ද මුළුල්ලේ තාපයේ ඒකාකාර තාපයක් උෂ්ණත්වයක් කියන උෂ්ණත්වයක් ලැබෙනවනේ තමයි. ඒ නිසා අපිට පේනවා සෙල්සියස් අංශක 29 30 වගේ ඉහළ උෂ්ණත්ව වාර්තා වෙනවා. නේද? හැබැයි මේ මැද අක්ෂාංශීය කලාපයේ පැත්තට ගිහින් බලමු. එහෙදී අපිට පේනවා සූර්ය කිරණ ලැබෙන ප්‍රමාණය අඩුයි, පරිසර උෂ්ණත්වයට සාපේක්ෂව අඩුයි. සමහරවිට සෙල්සියස් අංශක 15ක් 18ක් වගේ උෂ්ණත්වයක් වෙනවා. තවත් පොඩ්ඩක් අක්ෂාංශීය වශයෙන් ඉහළට ගියාම අපිට පේනවා සෙල්සියස් අංශක 10ට 12 උෂ්ණත්වය පහළ වෙනවා. නේද? ද්‍රව කලාප වලට යනකොට අපිට පේනවා මේ ද්‍රවය ළඟදී අවුරුද්දේ මාස 6ක් විතරම හිරු එළිය වැටෙන්නේම නැහැ. අඳුරේ තියෙන්නේ. එතකොට සමහර කාලවලදී අපිට පේනවා ඍණ 40ට ඍණ 50ට උෂ්ණත්වය පහළ වෙනවා මෙහි. එහෙනම් ඔය බලන්න වැඩි පොළොව තලයේ මත තැන් තැන් වලට උෂ්ණත්වය වෙනස්. නේද? තැන් තැන් වලට උෂ්ණත්වය වෙනස්. එතකොට ළමයි මෙන්න මේ තැන් තැන් වලට තියෙන උෂ්ණත්ව මට්ටම් වෙනස් නිසා මේ තැන් තැන් වල තියෙන උෂ්ණත්ව මට්ටම් සැලකිල්ලට අරගෙන දේශගුණ විද්‍යාඥයෝ මොකද කරලා තියෙන්නේ සාමාන්‍ය උෂ්ණත්වයක් පෘථිවි තලයේ මත පිට ගණනය කරලා තියෙනවා. මම අර රිපෝට් කාඩ් එකේ කතාව කිව්වේ ඒ වගේ තමයි. පොළොව තලයේ මත අක්ෂාංශීය වශයෙන් තැන් තැන් වලට යනකොට උෂ්ණත්ව වෙනස්කම් පෙන්වන නිසා අපිට පේනවා දේශගුණ විද්‍යාඥයෝ මොකද කරලා තියෙන්නේ සාමාන්‍ය උෂ්ණත්ව මට්ටමක් ගණනය කරලා තියෙනවා. ඒ උෂ්ණත්ව මට්ටම සෙල්සියස් අංශක 15. ධන 15ක් කියලා හොයාගන්න තියෙනවා. උදේ මට විනාඩියක කාලයක් දෙන්න. ඔයාලා පොඩ්ඩක් ඔයාලගේ මහන්සි අරගන්නකො. මේ කවුරු හරි එවිලා ගෙදර ෆෝන් ගහනවා කොහොමද මම පොඩ්ඩක් බලන්න එන්න.
හොඳයි මම කියාගෙන ගියේ පුතේ පෘථිවි තලයේ මතු පිට තැන් තැන් වලට යනකොට උෂ්ණත්වයේ වෙනස්කම් තියෙනවා උෂ්ණත්ව වෙනස්කම් තියෙනවා ඒ උෂ්ණත්ව වෙනස්කම් ඔක්කොම සලකලා පෘථිවි තලයේ මතු පිට සාමාන්‍ය උෂ්ණත්වය ගණනය කරලා තියෙනවා ළමයිනේ 15යි මොන 15යිද ධන 15 නේද එතකොට මේ කියන්නේ මොකද්ද පොළොව තලයේ මතු පිට කොහේ තැනක ගියත් සාමාන්‍ය උෂ්ණත්වය ධන 15 කියන අගේ නේද ධන 15 කියන අගේ එතකොට මතක තියාගන්න මෙන්න මේක තමයි පරිවර්තී ගෝලයේ ආරම්භ වෙනකොට පරිවර්තී ගෝලයේ පටන් ගන්නකොට පවතින උෂ්ණත්වය නේද ඒ කියන්නේ පොළොව තලයේ මතු පිට සාමාන්‍ය උෂ්ණත්වය මෙච්චරයි මේක ඉතාල වැදගත් අපේ කතාව පැහැදිලි කරා දැන් ඔබ දන්නවා හොඳින්ම පරිවර්තී ගෝලයේ ආරම්භ වෙලා කොච්චර උසකට ව්‍යාප්ත වෙලා යනවද කොච්චර උසකට ව්‍යාප්ත වෙලා යනවද ඔයගොල්ලෝ දන්නවා කිලෝමීටර් 10ක් කියලා අපි කිව්වා නේද සාමාන්‍ය උස කිලෝමීටර් 10ක් මෙන්න කිලෝමීටර් 10 උස මේ තියෙන්නේ පොළොව තලයේ එතකොට මෙතෙන්දී උෂ්ණත්වය කීයද ළමයි ධන 15යි දැන් ඔයගොල්ලෝ දන්නවා නේද පතන ශීඝ්‍රතාවයේ ක්‍රියාත්මක වෙලා සෑම 1000කටම 6.4 තව 1000කට 6.4 තව 1000කට 6.4 ඔය ආදී විදිහට අඩු වෙලා ගිහිල්ලා මෙන්න මෙතෙන්ට එනකොට ඒ කියන්නේ පුතේ පරිවර්තී ගෝලයේ টොප් ලෙවල් එකට එනකොට මුදුනට එනකොට කොච්චර උෂ්ණත්වය අඩු වෙනවද ඔයාගෙන් තියෙනවා උෂ්ණත්වය පහළ වැටෙනවලු සෙල්සියස් අංශක -52කට සෙල්සියස් අංශක -52ක් දක්වා උෂ්ණත්වය පහළ වැටෙනවා ඔන්න වැඩි හැටි දැන් ඔයාලට තේරෙන්න ඕනේ ධන 15යි පොළොව තලයේ මතු පිට සාමාන්‍ය උෂ්ණත්වය ඒක තව විදිහකට කිව්වොත් පරිවර්තී ගෝලයේ පටන් ගන්නකොට ධන 15ක උෂ්ණත්වයක් තියෙනවා පරිසර පතන ශීඝ්‍රතාවයේ ක්‍රියාත්මක වෙලා ඒකේ අවසාන සීමාවට යනකොට උෂ්ණත්වය -52ක් දක්වා පහළ වැටෙනවා අපි ඒක තමයි ප්‍රතිඵලයේ විදිහට දකින්නේ අපි ඒක ලියමු අලුත් ඡේදක ලියන්න පරිවර්තී ගෝලය තුල සිදුවන පරිවර්තී ගෝලය තුල සිදුවන පරිසර පතන ශීඝ්‍රතාව නැමැති පරිසර පතන ශීඝ්‍රතාව නැමැති පරිසර පතන ශීඝ්‍රතාව නැමැති ක්‍රියාවලියෙහි ප්‍රතිඵලය වන්නේ පරිවර්තී ගෝලය ආරම්භ වන විට සෙල්සියස් අංශක ධන 15ක්ව පැවති සෙල්සියස් අංශක ධන 15ක්ව පැවති සෙල්සියස් අංශක ධන 15ක්ව පැවති පරිසර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය එහි උපරිම සීමාව දක්වා යන විට නැත්නම් එහි ඉහළම සීමාව දක්වා යන විට සෙල්සියස් අංශක -52 දක්වා සෙල්සියස් අංශක -52 දක්වා පහත වැටීම සිදුවේ. සෙල්සියස් අංශක -52 දක්වා පහත වැටීම සිදුවේ. හොඳයි. පුතේ දැන් අපි මේ කතා කළේ වායු ගෝලයේ තට්ටු තල 4ක් ගැන කතාව තමයි මේ යන්නේ. ඒකෙන් අපි කතා කරන්නේ මේ පරිවර්තී ගෝලය කියන පහළම තට්ටුව ගැන. නේද? මූලික කතාබහ ඉවරයි. නේද? උස ගැන කිව්වා, සංයුතය ගැන කිව්වා, උෂ්ණත්වයේ හැසිරීම ගැන කිව්වා. තවත් අපි ටිකක් ගැන කියන්න තියෙනවා. නේද? මොකද්ද? පීඩනය ගැන. නේද? වායු ගෝලීය පීඩනය ගැන කියන්න වෙනවා.
හොඳට මතක තියාගන්න මම මේ දැන් පැහැදිලි කරන්න හදන්නේ වායුගෝලීය පීඩනය කියන්නේ මොකක්ද කියලා. හරිද? වායුගෝලීය පීඩනය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා පෘථිවිය වටා මේ වායු පටලය බැඳලා තියෙන ගුරුත්ව බලය කියලා කිව්වනේ. එහෙනම් මේ පැත්තට ඇදගෙන ඉන්නවා මේ වායු පටලය. නේද? එතකොට ළමයි මේ පොළොව තලය මත ඒකක භූමියක. ඒ කියන්නේ අපි හිතමු වර්ග මීටරයක් කියලා. මීටරයක් තියෙන වර්ග මීටරයක කොටුවක් ඇතුලේ. හරි? යම් කිසි වායු ප්‍රමාණයක් ඉහළට ඒක රාශි වෙලා ඉන්නවා. වර්ග කිලෝමීටරයක් හෝ වර්ග මීටරයක් හෝ වර්ග සෙන්ටිමීටරයක් ඕනෙම එකක්. මත අපි දන්නවා වායු තීරයක් ඉහළට තියෙනවා. නේද? විවිධ වායු වර්ග අඩංගු වෙච්ච වායු තීරයක් ඉහළට තියෙනවා. අන්නේ වායු වර්ග මගින් ඒ වායු කදම්බේ මගින් ඒ වායු ස්තරයේ මගින් පොළොවට ඒ භූමි සීමාවට යම් බරක් ඇති කරනවා. නේද? බරක් ඇති කරනවා, තෙරපුමක් ඇති කරනවා. අන්නේ බරට තෙරපුමට තමයි අපි කියන්නේ මොකක් කියලාද? වායු පීඩනය. එහෙනම් කොහොමද වායුගෝලීය පීඩනය අපි නිර්වචනය කරන්නේ? පෘථිවි තලය මත ඒකක භූමි ප්‍රමාණයක් මතට වායුගෝලය මගින් නැති කරන බර හේවත් තෙරපුම වායු පීඩනය. කොහොමයි කියන්නේ? ප්‍රශ්නයක් ඇහුවොත් පේපර් එකේ වායු පීඩනය මොකක්ද කියලා පිළිතුරු ලියන්න ඕනේ ඔහොම. ඒකක භූමි ප්‍රමාණයක් පොළොව තලය මත ඒකක භූමි ප්‍රමාණයක් මතට වායුගෝලය මගින් නැති කරන බර හේවත් තෙරපුම වායු පීඩනය. නේද? වායු පීඩනය. එහෙනම් බලන්න වායුගෝලයේ වැඩිම වායු ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා අපේ 96%ක්ම පරිවර්තී ගෝලයේ. එහෙනම් මට කියන්න වැඩිම බරක් තියෙන්න ඕනි වැඩිම පීඩනයක් තෙරපුමක් ඇති කරලා තියෙන්න ඕනි පරිවර්තී ගෝලයේ තුලම නේද? ඔව්. පරිවර්තී ගෝලයේ තුල කොතෙන්ද? අන්න ඒකයි වැදගත්. පරිවර්තී ගෝලයේ තුල කොතෙන්ද උපරිම පීඩනයක් ඇති කරලා තියෙන්නේ? පරිවර්තී ගෝලයේ පහළම තැනට. පුළුවන් නම් දක්ෂයෙකුට අවස්ථාවක් දෙනවා මයික්‍රොෆෝන් කාගත් ඔෆ් කරලා නැහැ ඔන් කරගන්න පුළුවන් ඔන් කරලා උත්තර දෙන්න බලන්න වායුගෝලීය පීඩනය වැඩිම දැන් පරිවර්තී ගෝලයේ පහළම සීමාවේ බව දන්නවා මට කියන්න පුළුවන් නම් හරිම තැන මොකක්ද කියන්නේ පීඩනයේ උඩරිම වැඩි තැන මොකක් වෙන්න ඕනද පරිවර්තී ගෝලයේ පහළම තැන කවුද පරිවර්තී ගෝලයේ පහළම තැන කවුද මුහුදු පතුල ගන්න පුළුවන්ද? බෑ. ඇයි? මුහුදු පතුලට ඉහළින් ජල ස්තරයක් තියෙනවා. එතකොට වායුගෝලයේ තෙරපුම ඇති කරන්නේ එතෙන්. ජල තලෙ. ජල පෘෂ්ඨයේ. ඒ නිසා ඒක ගන්න බෑ. නේද? මොන උත්තරේ එනවා? මොන උත්තරේ එනවා? පරිවර්තී ගෝලයේ පහළම තැන කියලා අපි සලකන්නේ මුහුදු මට්ටම. එතන තමයි පහළම තැන. මුහුදු මට්ටම. එහෙනම් බලන්න පුතේ වායුගෝලයේ පීඩනයේ උපරිම ලැබෙන්නේ එතෙන්ට. ඇයි? එතන තමයි අර කොම් වායු ටික එකතු වෙලා වැඩිම බරක් පීඩනයක් ඇති කරන තැන. වැඩිම පීඩනයක් ඇති කරන තැන. එහෙනම් ඔන්න බලන්න වායු පීඩනය අපි විස්තර කළා. ඒ වගේම පරිවර්තී ගෝලයේ වැඩිම වායු පීඩනයක් සටහන් වෙන්නේ කොතනද කියලා අපි විස්තර කළා. මුහුදු මට්ටම. නේද? එතකොට මේ මුහුදු මට්ටමේ සටහන් වන වායු පීඩනය කොච්චරයිද? වායු පීඩනයේ මනින්නේ පුතේ බැරෝමීටරය කියලා උපකරණය. හරි? බැරෝමීටර. මේවා අතිරේක කරුණු ලියන පොත්වල ලියාගන්න. බැරෝමීටරය කියන උපකරණයෙන් තමයි මනින්නේ. ඒ වගේම තමයි මේකට අන්තර්ජාතික මෙනුම් මේකකයක් තියෙනවා පැස්කල් කියලා. ඒක භාවිතයේ පවතින්නේ නැහැ. නමුත් වැඩිපුර පාවිච්චි වෙන්නේ මිලිබාර් කියන එක. මිලිබාර්. මිලිබාර් කියන ඒකකයෙන් බැරෝමීටරය කියන උපකරණය භාවිතා කරලා වායුගෝලීය පීඩනය මනිනවා. දැන් ඔබ දන්නවා ඔබ පැහැදිලි කරගත්තා වායුගෝලයේ පරිවර්තී ගෝලයේ පහළම සීමාවේ ඒ කියන්නේ මුහුදු මට්ටමේ තමයි වැඩිම තෙරපුමක් ඇති වෙන ස්ථානය. වායු මගින් වැඩිම තෙරපුමක් ඇති කරන ස්ථානය. එතන සටහන් වෙනවලු මෙන්න මේ මිලිබාර් වලින් ගත්තාම 1013. මිලිබාර් 1013ක වායු පීඩනයක් සටහන් වෙනවලු පුතේ මුහුදු මට්ටමේ. හරිද? මුහුදු මට්ටමේ. එතනින් එහාට ඒ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා ඉහළට යන්න මොකක් වෙනවද? මුහුදු මට්ටමේ ඉඳලා ඉහළට යන්න මොනව වෙනවද? දැන් කල්පනා කරන්න හොඳට තර්කානුකූලව හිතන්න පොළොව තලයෙන් ඈතට යනකොට ගුරුත්වාකර්ෂණයේ බලය අඩු වෙනවා. නේද? ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවා. ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවා නම් ඒ රඳව ගන්න පුළුවන් වායු ප්‍රමාණය අඩු වෙලා යනවා නේද? ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙලා යනවා කියලා කියන්නේ වායු ප්‍රමාණය රඳව ගන්න පුළුවන් අල්ල ගන්න පුළුවන් වායු ප්‍රමාණය අඩු වෙලා යනවා. එහෙනම් වායු ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ වායු මගින් නැති කරන බරත් අඩු වෙලා යනවා. නේද? වායු මගින් නැති කරන බරත් අඩු වෙලා යනවා. එහෙනම් ඔන්න බලන්න තර්කය තමයි
මුහුදු මට්ටමේ මිලිබාර 2013ක වායු පීඩනයක් සටහන් වෙනවා. ඒක තමයි පෘථිවි තලයේ මතු පිට වැඩිම වායු පීඩනය. වැඩිම වායු පීඩනය. එතන ඉඳලා සිරස්ව ඉහළට යනකොට දිගටම ඒ කියන්නේ පරිවර්තී ගෝලයට අදාළව විතරක් නෙමෙයි අපරිවර්තී ගෝලයේ මෙසෝ ගෝලයේ තාප ගෝලයේ අපි නොදන්න අපරිවර්තී මෙසෝ තාප කියන හැම ස්තරයකදී මොකද වෙන්නේ? පොළොව තලයෙන් ඉවතට යාමක් නෙමෙයි. ඒ ඉවතට යාම වෙනකොට එන්නේ ඩිංග ගුරුත්ව බලය අඩු වෙලා යනවා කියලා කියන්නේ එකතු කරගෙන ඉන්න වායු ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ ඒ මගින් නැති කරන බර තෙරපුම අඩු වෙලා යනවා. එහෙනම් අපිට ලේසි මතක තියාගන්න පීඩනය හැසිරෙන්නේ හැම වායු ස්තරයකදීම එක වගේ. මොකද්ද ක්‍රමය? පොළොව තලයෙන් ඉවතට යන්න දිගටම වායු පීඩනය අඩු වෙන ආකාරයට අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් මෙන්න පීඩනයේ විභාග 2013යි මුහුදු මට්ටමේ. තව කිලෝමීටර් 2ක් උඩට ගිහිල්ලා මම පහළට ලියන්නේ. කිලෝමීටර් 2ක් ඉහළට ගිහිල්ලා එතෙන්දි වෙන්නාම වායු පීඩනයේ විභාග 800යි තමයි. තවත් කිලෝමීටර් 2ක් ගියාම ඒ කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා බැලුවොත් ඔක්කොම කිලෝමීටර් 4ක්. හරි කිලෝමීටර් 4ක් ගිහිල්ලා බැලුවම 600ට බහැලා. ඔය විදිහට කියලා කිලෝමීටර් 7ක් අවසානයේ. ඒ කියන්නේ මීටර් 7000ක් අවසානයේ බැලුවාම සටහන් වෙනවලු පීඩනයේ මිලිබාර 470. ඔය විදිහට තමයි දිගටම වායු පීඩනය අඩු වෙන්නේ. එහෙනම් අපි ඊළඟට ඒ කාරණේ ලියමු. අපි ඒ කාරණේ ලියමු. ලියන්න. අලුත් ඡේදයකට යන්න. වායු පීඩනය යන්නේ අදහස් වන්නේ පෘථිවි තලයේ ඒකක භූමි ප්‍රමාණයක් මතට වායු ගෝලය මගින් නැති කරන බර හෙවත් තෙරපුමයි. භූතලයේ නිවතට යත්ම ගුරුත්වාකර්ෂණ බලය අඩුවන නිසා ඒකරාශී වී පවතින වායු ප්‍රමාණයද අඩු වී යයි. ඒකරාශී වී පවතින වායු ප්‍රමාණයද අඩු වී යයි. ඒ නිසා භූතලයේ නිවතට යත්ම දිගින් දිගටම වායු පීඩනය අඩු වී යාම සාමාන්‍ය ස්වභාවයයි. අලුත් ඡේදකල යන පෘථිවි තලය මත වැඩිම වායු පීඩනය
පෘථිවි තලය මත වැඩිම වායු පීඩනය මුහුදු මට්ටමේ සටහන් වන අතර එය මිලිබාර් 1013ක් මෙන්න බෝඩ් එකේ තියෙනවා එය මිලිබාර් 1013ක් යයි ගණන් බලා තිබේ එය මිලිබාර් 1013ක් යයි ගණන් බලා තිබේ එතෙන් සිට දිගින් දිගටම වායු පීඩනය සිදුවන අඩු වී යාම එතෙන් සිට දිගින් දිගටම වායු පීඩනය සිදුවන අඩු වී යාම වායු පීඩනය සිදුවන අඩු වී යාම පහත සඳහන් පරිදි වේ හොඳයි දැන් අපි පටන් ගමු පුතේ මේ ටික ලියන්න අපිට ඒක ලේසි පීඩනය එක ආකාර වෙන හැසිරෙන්නේ අය වෙනස් වෙන්නේ නැහැනේ සම මෙතෙන්දි මේ දත්තර ටික ලියලා ගියාම ඉවරයි හරි මේකෙන් පටන් ගමු මුහුදු මට්ටමේදී ලියලා පටන් ගන්න මුහුදු මට්ටමේදී මිලිබාර් 1013යි දැන් මම පහළ ලියලා තියෙන ඕගොල්ලෝ ලියන්න එපා ඕගොල්ලෝ අනිත් පැත්තට ලියවන හොඳයි නැත්තම් මෙහෙම ලියන්න ඊතල දාන්න නැතුව ලියන්න මුහුදු මට්ටමේදී මිලිබාර් 1013යි ඊළඟට දෙවෙනි තර ලකුණ දාන්න ලියන්න කිලෝමීටර් 2ක උස මට්ටමේදී කිලෝමීටර් 2ක උස මට්ටමේදී මිලිබාර් 800යි කිලෝමීටර් 2ක් අවසානයේදී මිලිබාර් 800යි ඊළඟට තුන්වෙනි එක කිලෝමීටර් 4ක් අවසානයේදී මිලිබාර් 600යි ඊළඟ හතරවෙනි අවස්ථාව කිලෝමීටර් 7ක් ඔන්න මීටර වලින් යන මීටර 7000 කිලෝමීටර් 7ක් අවසානයේදී මිලිබාර් 470යි තව එකක් ලියමු. දැන් මේ ටික ඔක්කොම අයිති උනේ අපිට පරිවර්තී ගෝලීය සීමාව තුල නිදසුන් විදියට කිලෝමීටර් 7ක් වෙනකන් අපි කිව්වේ. නේද? කිලෝමීටර් 7ක් වෙනකන් පරිවර්තී ගෝලීය සීමාවට අයිති උදාහරණ තමයි කියන්නේ. දැන් අපි කියන්නේ ඊට දිහා යනකන් දිගටම මේ වැඩේ වෙනවා කියලා. නිසා තව එක උදාහරණයක් ලියමු. කිලෝමීටර් 20ක් අවසානයේදී මිලිබාර් 75යි. ඔන්න එනම් පරිවර්තී ගෝලයෙන් පිටත පැනලත් මේ වැඩේ එහෙමම වෙනවා කියලා පෙන්වන්න තමයි මේ අවසාන අවස්ථාව කිව්වේ. කිලෝමීටර් 20ක් අවසානයේදී බැලුවාම මිලිබාර් 75ක පීඩනයලු වාර්තා වෙයි. හොඳයි. එහෙමනම් පීඩනයේ හැසිරීම ගැන කිව්වා. තවත් පුංචි කාරණා දෙකක් මෙතෙන්දි කියන්න තියෙනවා පරිවර්තී ගෝලයේ සම්බන්ධයෙන්. ඒ තමයි මේ ජීව ලෝකී සාක සහ සතුන්ගේ සියලුම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හටගන්නේ මේ කියන පරිවර්තී ගෝලීය කලාපය තුළ. ඒ වගේම තමයි අපි කලින් කතා කළේ වායු ගෝලය තුළ සිද්ධ වෙන වර්ෂණය. ඊළඟට උත්සේදනය.
වාෂ්පීකරණය, ඝනීභවනය, වලාකුළු නිර්මාණය වගේ සියලුම සංසිද්ධීන් හටගන්නෙත් අපි දන්නවා මේ කතා කරපු පරිවර්තී ගෝලීය සීමාව තුළ. ඒ නිසා අපි ඒ කාරණා දෙකක් උදෙන්ට ලියලා පරිවර්තී ගෝලය ගැන කතාව ඉවර කරමු. ලියන්න එමෙන්ම පෘථිවිය මත සිදුවන සියලුම ජීව ක්‍රියාවලි සහ වර්ෂණය උත්සේදනය වලාකුළු නිර්මාණය ඝනීභවනය ආදී සියලුම කාලගුණික සංසිද්ධීන්ද පරිවර්තී ගෝලීය වායු කලාපය තුළ හට ගැනීම සිදුවේ. හරි අපි මෙන්න මේ දල සටහන උතෙන් අදලා තියෙමු. පොඩ්ඩක් මේ කාලගුණික සංසිද්ධීන්ද කියන තැන ඉඳන් පොඩ්ඩක් කියන්නකෝ. කාලගුණික සංසිද්ධීන්ද පරිවර්තී ගෝලය තුල නැත්නම් පහළ වායු ගෝලය තුල හට ගැනීම සිදුවේ. කාලගුණික සංසිද්ධීන්ද පහළ වායු ගෝලය තුල කිවත් පරිවර්තී ගෝලය තුල හට ගැනීම සිදුවේ. හොඳයි දරුවනි අපි කතා බහ කරලා ඉවරයි. එතකොට පරිවර්තී ගෝලයේ සම්බන්ධ සියලුම කතා බහ ඉවරයි. හරි ඊළඟට අපිට අපරිවර්තී මිශ්‍ර තාප ගැන කතා කරන්න තියෙනවා. අපි ඔතෙන්ට මෙන්න මේ දල සටහන ඉදලා තියෙනවා. හරි මේ මම ඉඳලා තියෙන්නේ එවරස් මුදුන. හරි මේක 8848ක් උසයි. මෙන්න පරිවර්තී ගෝලීය උපරිම සීමාව, අපරිවර්තී සීමාව, මෙසෝ සීමාව ඊළඟට තාපුව. ඊළඟ දවසේ පන්තියට එනකොට ප්‍රස්ථාර ගුණයක් අරන් එන්නේ. ප්‍රස්ථාර කඩදාසියක් අරන් එන්න ළඟ තියාගන්න.
ඇඳලා අතොස්සන්න පොදේ. එක්කෙනෙක් වැඩි ඉවරයි. හොඳයි ගොඩක් අය වැඩි ඉවරයි. එහෙනම් අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න මාතෘකාව ලියලා තියන්න අපරිවර්තී ගෝලය. අපරිවර්තී ගෝලය. මැසේජ් එකක් දාලා තියෙනවා මේ අද ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවලු මේ එයා අහනවා රෙකෝඩින්ග්ස් දෙන්න පුළුවන්ද කියලා. පුතේ රෙකෝඩින්ග්ස් ඔක්කොම අරන් තියෙන්නේ. ඒවා ගෲප් එකට අපේ මේ YouTube channel එකක් තියෙනවා. ඒකට දාලා තියෙන්නේ. යාළුවන්ගෙන් ලින්ක්ස් ඉල්ල ගන්න පුළුවන් ඒ ඔක්කොම ගෲප් වලට එවලා තියෙන්නේ. මම ආපහු තෝරලා එවන්න ගියොත් ලොකු අමාරුවක් වෙනවා මාව. හේතුව තමයි ඒක 22 23 22 ඔක්කොම රෙකෝඩින්ග්ස් තියෙන එකම YouTube channel එක. එහෙම උනොත් තෝරන්න ගියාම කරදරයි. යාළුවන්ට කියලා බලන්න බැරිම වුණොත් මම දෙන්නම්. හොඳේ? යාළුවන්ට කියන්න බලන්න දෙන්න කියලා බැරිම වුණොත් මම දෙන්නම්. අපේ සාමාන්‍ය විදිහට පන්ති පටන් ගන්න දවස කවද්ද කියලා අහනවා. දැනට අපිට දීලා තියෙන්නේ මේ මාසේ 16 වෙනිදා ඉඳලා පටන් ගන්න කියලා. අපි බලමු එන විදියක් නේද? මොකද වෙන්නේ කියලා 16 වෙනිදා ඉඳන් පටන් ගන්න පුළුවන් කියලා කිව්වට මම හිතන්නේ මේ නොවැම්බර් මාසේ සාමාන්‍ය විදිහට ආයතන වල පන්ති පටන් ගන්නයි කියලා දෙසැම්බර් මුල වෙයි බොහෝ විට. අපි බලමු වෙන විදියක්. දැන් අපි ඒකට තියෙන එකට නොගිල්ල එමු. තාම ආයතන මොකක් කවුරුවත් රත්නපුරේවත් ඊළඟට රත්නපුරේ නම් මට ආරංචි වුණා මේ කොහොමත්ම දෙසැම්බර් මාසෙත් ඒගොල්ලන්ගේ පන්ති සාමාන්‍ය විදිහට පටන් ගන්නේ නැති කතාවක් තමයි කියන්නේ. ඔබටත් ඒක දැනගන්න ලැබුණාද? ඒ ආරංචි හරිද කියලා මට ඒක තහවුරු කරගත්තා ඒක. මට ආරංචි උනේ රත්නපුරේ දෙසැම්බර් මාසෙත් මේ පටන් ගන්නේ නැහැ සාමාන්‍ය විදිහට ඔන්ලයින්ම කරනවා කියලා තමයි ආරංචි උනේ. ඒ කතාව ඔබටත් එහෙම ආරංචි වුණාද? ඔව් සර්. ඔව් නේද? එහෙම ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ ආපහු මේ ඔය කොරෝනා රැල්ලක් දෙසැම්බර් මාසෙත් වෙනකොට එන කතාවක් ආයි කියනවා. නිසා මේ පාසල් ලහි පටන් ගත්තෙත් අපි දන්නවනේ රටේ දරුවන්ට තියෙන අවශ්‍යතාවයටවත් එහෙම නැත්නම් ඒගොල්ලන්ට තියෙන උගන්වන්න තියෙන උමනාටවත් ඒකට මොකටවම නෙවෙයි. දරුවන්ට පාඩම් උගන්වන්න නෙමෙයි ගුරුවරුන්ට පාඩම් උගන්වන්න මේක ඉස්කෝලේ පටන් ගත්තේ. නේද? ඒ නිසා මේ අපි පොඩ්ඩක් බලමු කලබල නොවි. 16 වෙනිදාන් පස්සේ කොහොමත් සාමාන්‍ය විදිහට පන්ති පටන් ගන්න පුළුවන්. රටේ යන තත්ත්වය රටාව බලලා අපිත් වැඩ පටන් ගමු. පුළුවන් ඉක්මනට. හොඳයි. එහෙමනම් අද දිනේට මම කතා බහ කරපු දේවල් මෙතනින් අවසන් කරනවා දරුවනේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට දැන් අහන්න පුළුවන් අද දවසේ පාඩම සම්බන්ධයෙන්. අර රෙකෝඩින් ඉල්ලපු කෙනාට බලන්න යාළුවන්ගේ ඉල්ල ගන්න පුළුවන්ද කියලා. බැරි මොන හරි තියෙනවා නම් ඒ පාඩම් වල මාතෘකා සමග මට WhatsApp මැසේජ් එකක් දාන්නකෝ. මම එහෙමනොත් යම් සහායක් කරලා ඒ රෙකෝඩින්ස් එක හොයලා ගන්න බලන්න. හොඳයි. එහෙමනම් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. විනාඩියක් වගේ කාලයක් තියෙනවා. නෑ නේ. හොඳයි. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. අයබෝවන්. අයබෝවන් සර්. අයබෝවන් සර්. සර් ඔව්. දෙවෙනි කියන්නේ. හෙට උදේ 8ට ක්ලාස් එක දාගත්තා නේද? ඔව් ඔව් උදේ. හරි සර් හරි. අද බලමු අපේ මේ රිවිෂන් පන්ති අවස්ථාවේ තියෙනවා මේ වුණාට ෂුවර් නෑ මේ වැස්සයි විදුලි කෙටලි අකුණු තත්ත්වයක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු නේද මොකද වෙන්නේ කියලා. බැරි වුණොත් ඒකත් කට්ටියත් එක්ක කතා කරලා පුළුවන් වුණොත් හෙටට දාගමු. පවතින තත්ත්වෙ එච්චර හොඳ නෑ අවස්ථාවට. ඔයගලන්ටත් එහෙමද? ගම්පහ පැත්තේ එහෙමද? ඔව් සර් මෙහෙටත් 4 ඉඳන් ආය 7:00 විතර වෙනකන් වහිනවා හැමදාම. වහිනවා නේ ඒක තමයි. ඊයේත් එමය මේ බලමු මේ මොකද වෙන්නේ කියලා බලමුකෝ. හරි සර්.
මේ අර දුවෙක් ඇහුවා මේ ලින්ක් ටික ගන්න පුළුවන්ද කියලා. අපේ සදීපා හැමදාම ළමයිට උදව් කරන දරුවෙක් හොඳ ළමෙක්. එයාලගේ ලින්ක්ස් ටික තියෙනවලු. ඒ දැන් ඉල්ලපු එක්කෙනා ඉන්නවනම් පුතේ මට එයාගේ නමත් මතක නෑ හැබැයි. මම ගෲප් එකට දාන්නකෝ පණිවිඩය යාට ඉල්ල ගන්න කියලා. එතකොට හරි.